හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් අලෙවි කළමනාකරණට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමට එහෙම නැත්නම් විශ්ලේෂණය කිරීමට පටන් ගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණු මුලින්ම 2006 වර්ෂයේ පැරණි නිර්දේශයට අදාළ විභාග ප්‍රශ්න. අපි නව නිර්දේශයේ කලින් සාකච්ඡා කළා මේ 2006 වර්ෂයේ පැරණි නිර්දේශය. නිර්දේශයේ පැරණි වුණාට මේ සංකල්ප පැරණි නෑ. තේරෙනවද? ඊළඟට අපි නව වේවා පැරණි වේවා යම් ප්‍රශ්නයක් ඉදිරි වර්ෂවලට අදාළ වෙන්නේ නැත්නම් යාවත් කාලෙ වෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්න සියල්ලම අපි අයින් කරලා තියෙනවා. ඒ නිසා මේ කතා කරන සෑම ප්‍රශ්නයක්ම ඉදිරියට වැදගත්කමක් තියෙන නැවත නැවතත් විභාගයට යොමු වෙන ප්‍රශ්න කියන එක අමතක කරන්න එපා. පැහැදිලිනේ? රයිට්. අපි මුලින්ම බලමු පස්වෙනි ප්‍රශ්නේ රොමිලක්කම් 5 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. වර්තමාන වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා පමණක් නොව අලෙවි කළ හැකි තවත් අයිතම රාශියක්ද දැකිය හැකිය. එවැනි අයිතම 6ක් නම් කරන්න. එතකොට 6ක් නම් කරා විස්තර ඕනේ නම් කරාම ලකුණු භාගයකින් ලකුණු කීයක් ලැබෙනවද? 3ක්ම ලැබෙනවා. ඇයි මේක තනි ප්‍රශ්නයක්? රෝමිලක්කමක අයන්න හෝ ආ නොවේ. තනි ප්‍රශ්නයකට ලකුණු 3ම ලැබෙනවා. ඒකයි කරුණු 6ක්ම අපේක්ෂා කළේ. එතකොට සාමාන්‍යයෙන් නිෂ්පාදිත ප්‍රොඩක්ට් කිව්වම අපිට ගොඩක්ම ඔලුවට එන්නේ භාණ්ඩ සේවා. ඒක හරියක සාම්ප්‍රදායිකයි. නමුත් වර්තමානයේ වන විට නිෂ්පාදිතය කියන අයිතමයට භාණ්ඩ හා සේවා කියන මූලික අයිතම දෙකට අමතරව තවත් අයිතම රාශියක් ඇතුළත් වෙලා තියෙනවා අපි දන්නවා. එවැනි අයිතම 6ක්. එකක් තමයි මිනිසුන් කියන එක. එකක් මිනිසුන් පුද්ගලයන් කියන එක. නැත්නම් පුද්ගලයන්. මම නිකන් පැහැදිලි කරන ඔයගලන්ට දැන් මේ මිනිසුන් නැත්නම් පුද්ගලයන් අලෙවි අයිතමයක් නැත්නම් ප්‍රොඩක්ට් එකක්. තේරුණාද? දැන් හිතන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් නැත්නම් ගායන ශිල්පිනියක් ගත්තොත් ඒගොල්ලන්ට එක්ක සහජයෙන්ම එහෙම නැත්නම් ඒගොල්ලෝ සංගීතය සහ ගායනය පුළුල් ලෙස හැදෑරීම තුළින් සංගීත උපාධි හෝ ඩිප්ලෝමා සමත් කිරීම තුළින් ලැබූ දැනුම සහ පළපුරුද්ද තුළින් ඒගොල්ලන්ට ගායනය කිරීමේ විශේෂඥ හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ ගීතයක් ගායනා කරද්දී ඒකේ මිහිරි බවක් අපට දැනෙන ලෙස ගීත ගායන ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. ඒක සහජයෙන් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් වෙන්නත් පුළුවන්. ඒ නිසාම ඒගොල්ලන්ගේ මිහිරි මధుර හඬට අපි සවන් දෙන්න ඒගොල්ලන්ගේ මధుර හඬින් ගායනා කරන ගී ශ්‍රවණය කරන්න අපි කැමැත්තක් දක්වනවා. ඒ නිසා කිසියම් සංගීත සංදර්ශනයකදී වේවා වෙනම අවස්ථාවකදී වේවා අපිට මුදලක් ගෙවන්න වෙනවා නම් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න වෙනවා නම් අපි සමහරට පැකිලීමකින් තොරව මිලදී ගන්නවා. නැත්නම් මිල ගෙවනවා. එයාලගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් වෙළඳපොලෙන් අපි මිලදී ගන්නවා. මුදල් ගෙවනවා. ඒ මොකද ඒ අදාළ ගායකයා එක්ක ගායිකාව විසින් මధుර හඬින් ගීත ගායනා කරන නිසා අපි ඒක ශ්‍රවණය කරන්න කැමති නිසා. එහෙනම් ඒ හැකියාවට තමයි අපි මේ මිලක් ගෙවන්නේ. එහෙනම් ඒගොල්ලෝ කවුද? අලෙවි අයිතම. අපිට ගීත කියන්න පුළුවන් මටත් පුළුවන් කියන්න. ගායනා කරන්න බෑනේ. තේරෙනවද? ඒ විශේෂඥ හැකියාවක්. දැන් WD අමරදේව මහත්මයාගේ හඬට ආදේශක තාමත් නැහැනේ. දැන් මම ඕගොල්ලන්ගේ වයසේදී එල්වල පන්ති ඉන්න කාලේ අපේ ප්‍රදේශයේ අපේ නගරේ නගර ශාලාව තුමන ඒක පුද්ගල ප්‍රසංගයක් අමරදේව මහත්මයාගේ. එයා ඉතින් ගීත විශ්ලේෂණය කරගෙන කියන්නේ එක ගීතයක් මට හොඳට මතකයි මින්දද හිසර ගීතය. සම්පූර්ණ සංගීත මෙවලම් නතර කරලා. එයා ගායනයේ පමණක් ඉදිරිපත් කළා. තේරුණාද? ඔයාලා පිළිගන්නවද? ඒ ගායනය අතිවිශිෂ්ටයි. ඒ ගායනය තුල එයාගේ හඬ තුල සංගීතය තියෙනවා. අපි අපේ යාළුවෝ කතා වුණා මේ මනුස්ස සංගීතය පැත්තක දාලා සිදු කරන හොඳයි කියලා. ඒ කියන්නේ සංගීතයත් එක්ක සමහරට ඒ ගීතේ මිහිර අපිට විඳින්න බෑ. සංගීතේ නැතුණාම ස්වභාවික සංගීතයක් ඒ ගායන
නැත්නම් යාගේ හඬට යා මිශ්‍ර කරනවා. එවැනි මధుර හඬක් මම හිතන්නේ අපිට නැවත අහන්න ලැබෙයි කියලා. ඒ මధుර හඬට අපි රුපියල් 1000ක් නෙවෙයි ටිකට් එක රුපියල් 10000ක් උතප ගෙවන්න සූදානම්. තේරුණාද? ඒ මොකද ඒ පුද්ගලයාගේ හැකියාව විශේෂඥ හැකියාව. ඉංජිනේරුවෙක්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගත්තත් ඒත් එහෙමනේ. ඒ ගෘහ නිර්මාණ ශිල්පියා යම් ගොඩනැගිල්ලක් අපිට ඩිසයින් කරොත් ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 10ක් අපි ගෙවනවා. මොකද ඒක ඒ තරමත් විශිෂ්ටයි. අනේ වගේ යම් යම් පුද්ගලයන්ගේ හැකියාවන් ගනුදෙනුකරුවන්ගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමට ඉඳුරාම ඉවහල් වන නිසා ඒ පුද්ගලයාට අපි මිලක් ගවන්න සූදානම්. ඒ නිසා පුද්ගලයා භාණ්ඩයක් නැත්තම් නිෂ්පාදිතයක අයිටමයක් වෙනවා. තව මොනවද? ස්ථාන ප්ලේසස්. මතකද ස්ථාන? සමහර විශේෂිත ස්ථාන තියෙනවා. ඒ ස්ථාන අපි නරඹන්න කැමතියි. නරඹන්න අපි ආසයි. අපි ඒවෙන් වින්දනයක් ලබනවා. නැවත නැවතත් අපිට නරඹන්න හිතෙනවා. එපා වෙන්නේ. උදාහරණයක් වශයෙන් සීගිරිය. කාශ්‍යප රජුගේ මේ ලෝක ප්‍රසිද්ධනේ. ඒ කියන්නේ ලෝක පුදුම වලට ආයතන කරන ඕක. දැන් ඕගොල්ලොත් මමත් කීපවරයක් ඔක බලලා ඇතිනේ මේ වර විට. ඒත් එපා වෙනවද? නැවත අපි සීගිරිය පැත්තට ගිහිල්ලා කවුරු හරි කතා කරොත් අපි කොහේ හරි නවාතනක නතරලා ඉන්නවා. හවස ෆ්‍රී. අපි යම්මුද පොඩ්ඩක් සීගිරිය බලලා ඉන්නේ. බෑ කියනවා. අපි ගියා නෝකර සීගිරිය අපි ගියරුද්ද බැලුවා නෑ. එපා වෙන්නේ. අපි එතනට ඒ නිසා මුදල් ගෙවලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඒක බලන්න සූදානම්. මොකද අපි එකෙන් විඳින්න දෙයක් තියෙනවා. සූ එක සත්තු උද්‍යානයේත් එහෙමනේ. කීපවරක්ම අපි බලලා තියෙනවානේ. නැවත බලන්න අවස්ථාවක් ලැබුණොත් යන්න හිතුනොත් යන්නේ නැද්ද? යනවා. අපි තුමු විදේශ රටක අපේ ඥාතීන් නැත්නම් විදේශ රටක අපේ මිතුරන් ඇවිල්ලා කිව්වොත් ඒගොල්ලන්ට සූ එක බලන්න කියලා යන් කියලා අපි බැහැ කියනවද? එහෙනම් ඕගොල්ලෝ මං එතන කියලා බස්සන්නම් ඉවුරුනම කෝල් එකක් දෙන්න මං එන්නම් මම ගෙදර එන්නම් කියලා කියනවද? නෑ අපිත් බලන්න යනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ස්ථාන මිලක් අය කරන්න පුළුවන් ඒ නිසා. ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි දෙයක් නරඹන්න විඳින්න අවස්ථාව දෙන ඕනම ස්ථානයක් අපි නම් කරනවා ස්ථාන කියලා. ඒකත් එහෙනම් අලෙවි අයිතමයක් වෙනවා. මොකද මිලක් අය කරන්න පුළුවන්. තව තියෙනවනේ මොනවද? සංවිධාන. ඒකට දාන්න උදාහරණ සීගිරිය කියලා. සීගිරිය, සත්තු උද්‍යානය, ඒ වගේ දේවල්. තව තියෙනවා සංවිධාන, ඕගනයිසේෂන්ස්. මතකයි නේද? මම තීරි පාට් එක කරද්දිත් මේ දෙක එකට ගත්තා. කොහොමද මගෙන් දැන් ගැනෙන්නේ එකට. මොකද මේ දෙක ළමයි පොඩ්ඩක් පටලව ගන්නවා. සමහර ළමයි කියනවා මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ පැටලෙන්නේ මේ දෙකම නිකන් සමීප නිසා. ඒ සමීප සංකල්ප එකට ගන්න. එක අතට අරන් විග්‍රහ කරන්න. එතකොට ඒ අරුබුද නැති වෙනවා. සංවිධාන කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරපු මිනිස් ඒකක. human units. මිනිසා විසින් නිර්මාණය කරපු මිනිස් ඒකක. මොනකටද මිනිසාගේ වුමනා සපුරා ගැනීම සඳහා. උදාහරණයක් වශයෙන් සමාජ ශාලාවක් ක්ලබ් එකක් පිටුව ගන්න මිනිස්සුමයි මෙම්බර්ස්ලා. වාර්ෂිකව මෙම්බර් ෆී එකක් ගෙවනවා. අර මුදලක් හැදෙනවා. තව අමතර ක්‍රියාකාරකම් සංගීත සංදර්ශනය පවත්වල වෙන්න පුළුවන්. නැත්තම් පොලක් ෆෙයා එකක් පවත්වල වෙන්න පුළුවන්. ආදායම් උපද්දවගෙන ඒ ෆන්ඩ් එක වැඩි කරගන්නවා. ඒකෙන් පහසුකම් සපයනවා. ක්‍රීඩා පහසුකම්, බිලියඩ් ගහන්න. ඒ වගේම ආපන ශාලාවක් පවත්වගෙන යනවා. සමහරට බියර් ගාඩන් එකක් පවත්වගෙන යනවා. හවසට ගිහලා අපි බියර් එකක් එහෙම පානය කරලා සෙල්ලම් කරලා එක්කෝ මැච් තියෙන දවසක නම් ෆුල් තිරයක් ස්ක්‍රීන් එකක් දාලා මැච් එක බලලා තේරෙනවද? යාළුවොත් එක්ක කතා බහ කරලා පොඩි මනසට විවේකයක් අරන් එනවා. එහෙනම් අපි එතන යම් ක්‍රියාකාරකමක නියුක්ත වෙනවා. නියුක්ත වෙනවනේ බලන් ඉන්න ඕනේ මේ. දැන් සත්තු උද්‍යාන ගිහලා අපි බලනවා. සීගිරිය බලනවා. මෙතන ක්‍රියාකාරකමක නියුක්ත වෙනවා. යම් මිනිස් ක්‍රියාකාරකමක නියලිලා අපි තෘප්තියක් ලබනවා. ඒ විනුන් අපි මිලක් ගෙවනවා නම් ඒක සංවිධානය. ස්ටුඩියෝ එකක්. ශබ්දාගාරයක්. චිත්‍රාගාරයක්. දැන් ශබ්දාගාරයක් අවශ්‍ය නැහැ අපිට කිසියම් දෙයක් පටිගත කරන්න. අපිට ස්ටුඩියෝ එකක් නැහැ. යම් මිනිස් පුද්ගලෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා ස්ටුඩියෝ එකක් ස්ථාපිත කරලා තියෙනවා. අපි එතනට ගිහිල්ලා අපිට අවශ්‍ය ගීතයක් වෙන්න පුළුවන්. නැත්තම් ඉගැන්වීමට අදාළ පාඩම් මේකකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් උපදේශන මාලාවක් වෙන්න පුළුවන්. අපි රෙකෝඩ් කරනවා. අපි මිලක් ගෙවනවා. සංවිධානය. ඒවත් ඒතර අලිවයිතම. ඇයි මිලක් අය කරනවනේ. මිලක් අය කළ හැකි ක්‍රියාවක්. එහෙනම් ඒකත් නිෂ්පාදිතයේ කොටසක්. අයිතමයක් වෙනවා. තව තියෙනවා ක්‍රියාකාරකම්.
ක්‍රියාකාරකම් ඇක්ටිවිටීස් යම් යම් භාණ්ඩවල ක්‍රියාකාරීත්වය වැදගත්. ඒ ක්‍රියාකාරීත්වය නිසා තමයි අපි භාණ්ඩ මිලදී ගන්න. දැන් වාහනයක් කියන්නකෝ. වාහන අලෙවි කරන ස්ථානයක් අපි තුමු කාර් සේල් කියලා අපි කියන්නේ. කාර් සේල් එකට ගිහලා අපි කාර් එකක් බලලා කියනවා මේක ගන්න කියලා අපි එකග වෙනවා. එහෙම ගන්නෙ නෑ. අපි කියන පොඩ්ඩක් අපි ට්‍රයල් එකක් ගිහිල්ලා බලමු. පොඩි ටෙස්ට් රන් එකක් යමු. එහෙමනේ කියන්නේ. එහෙම බෑ. ඔයගොල්ලෝ මිලදී ගත්තන් පස්සේ යමු. එහෙම අපි ගන්නෑ. අනිවාර්යෙන් කිලෝමීටර් 4-5ක්වත් අපි අයිති වාහනේ සේල් එකේ අයිතිකරුවෝ සමග හෝ සේවකයෝ සමග ගිහිල්ලා අපි වාහනේ පොඩ්ඩක් නේ ඩ්‍රයිව් කරලා බලනවානේ. පැදලා බලනවානේ. බලලා අපිට තියෙන මේක ස්මූත්ද? මේක හොඳට බ්‍රේක් සිස්ටම් එක වැඩ කරනවද? නේ? සුවපහසු තියෙනවද? අපි පොඩ්ඩක් වලකත් එහෙම දාලා බලනවා ජරස් ප්‍රස් ගාලා නේ. එහෙමනේ. එහෙම ඒ අන්නේ ක්‍රියාකාරකම අපිට කරන්න දෙන්නේ නැත්තම් මිලදී ගන්නේ නැහැ. එහෙනම් ඒකත් නිෂ්පාදිතයේම කොටසක්. අයි තමයි. ඊළඟට මිනිසුන් ස්ථාන සංවිධාන ක්‍රියාකාරකම් ඉසව් ඉවෙන්ට්ස් මතකයි නේද? ඒ කියන්නේ බොහෝ දේ අලෙවි කරගත හැකි විවිධ වූ ක්‍රියාවලීන් තමයි ඉසව් කියන්නේ. බොහෝ දේ අලෙවි කරගත හැකි විවිධ වූ ක්‍රියාවලීන්. දැන් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය. ඔලිම්පික් තරගාවලිය නැත්තම් ඔලිම්පික් තරගාවලිය තමයි මම හිතන්නේ ලෝකේ අංක 1 නම්බර් 1 ඉවෙන්ට් එක වෙන්නේ. අංක 1 ඉසව් වෙන්නේ. ඒක බොහෝ දේ අලෙවි වෙන්නේ නැද්ද? ඒක අපි හිතමු ජිම්නාස්ටික් කියයි මලල ක්‍රීඩා කියයි දැල්පන්දු කියයි නේ ඒ වගේ විවිධ ක්‍රීඩා අයිතම වලට විවිධ ප්‍රදේශ වෙන් කරලා තියෙනවා. ඒ ක්‍රීඩා කොටස් වලට කැමැත්තක් දක්වන අය ටිකට් එක ඩොලර් 5000 කිව්වත් ගන්නවද නැද්ද? ගන්නවා. එහෙනම් ඒව විකිනෙන අයිතම ප්‍රධානම දෙයක් නේ. ඊළඟට ඒ ඔලිම්පික් ක්‍රීඩා මණ්ඩප පරිසරයේ යම් කිසි කෙනෙක් අපේ තුමු භෝජනාගාරයක් නැත්තම් බියර් ගාඩන් එකක් එහෙම නැත්තම් රස කැවිලි හලක් ස්වීට් හවුස් එකක් එහෙම නැත්තම් අපි හිතමු තව අපි තුමු රීඩින් රූම් එකක් කියවීමේ ශාලාවක් සහ විවේකාගාරයක් වෙන දෙයක් දැම්මොත් ඒව පාවිච්චි කරන්නේ නැද්ද? ඕනම දෙයක් ප්ලේසින් අලෙවි කරගන්න පුළුවන්. බොහෝ දේ අලෙවි කළ හැකි ක්‍රියාවලියක් නේ. ඒව තමයි ඉසව් කියන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ සර්කිට් මේට් එක බිග් මැච් එක තියෙනකොට ඒ ග්‍රවුන්ඩ් එක අවට බොහෝ අය වෙලදාම් කරන්නේ නැද්ද? විවිධ දේවල්. අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, කූල් ඩ්‍රින්ක්ස් වෙන්න පුළුවන්, අන්නාසි වෙන්න පුළුවන්, විවිධ දේවල්. රටකජු වෙන්න පුළුවන්. ඕගොල්ලෝ අරන් ගන්න නැද්ද? කීයයි කිව්වොත් ගන්නවද නැද්ද? ගන්නවා. නමුත් වෙන වෙලාවක මේ මිනිස්සු පාරේ ඉඳන් වික්කොත් ගන්නවද? ගන්නෙ නැහැ. ඒ නිසා ඉසව් කියන්නේ ඒකයි බොහෝ දේ අලෙවි කළ හැකි ක්‍රියාවලීන් තමයි ඉසව් කියන්නේ. එහෙනම් එතනත් මිලක් අය කරන්න පුළුවන්. විකිනෙනවා. එහෙනම් ඒවත් නිෂ්පාදිතයේම අයිතම. ඊළඟට තවත් තියෙනවා. මිනිසුන් ස්ථාන සංවිධාන ක්‍රියාකාරකම් ඉසව් ඒ වගේම තවත් තියෙනවනේ. මොනවද තව තියෙන්නේ? අදහස් මතකද? අද වන විට වර්තමාන වෙනකොට බොහෝ භාණ්ඩයත් සමගම වෙළඳ පොළට කිසියම් අදහසකුත් අලෙවි කරනවා. බොහෝ විට අදහස නිසා තමයි භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙන්නේ. ඒ අදහස නැත්තම් ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? මතකනේ දැන් ෂෙල් ගෑස් එකේ ශ්‍රී ලංකා ලිපගිනි සැපෙවුම. ශ්‍රී ලංකා ලිපගිනි සැපෙවුම. ලංකාවේ සෑම ගෘහයකම ලිපට ගින්දර නැත්තම් බලශක්තිය ලබා දෙන එකම ප්‍රභවය වශයෙන් අපිට හැඟීමක් එනවනේ ශ්‍රී ලංකා ලිපගිනි සැපෙවුම. ලස්සන අදහසක් නේ. ඒ අදහස නිසා තමයි සමහර අපි ඒකට වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. සමහරට අපි සංගණනයක් කළොත් තවත් විකල්ප ගෑස් සිලින්ඩර්ස් තියෙනවනේ. ලංකාවේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන සමහරට ඒ ෂෙල් ගෑස් එක වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මේ අදහස. මොකද අදහස නිසා තමයි අපිට මිලදී ගන්න කැමැත්තක් ඇති වෙන්නේ. මිලදී ගන්න උත්තේජනයක් ඇති වෙන්නේ, උද්දීපනයක් ඇති වෙන අපේ සිත තුළ. තේරුණාද? එහෙනම් සිත තුළ මිලදී ගැනීමට උද්දීපනයක් ඇති කරනු ලබන්නේ මේ අදහස නිසා. එහෙනම් අදහස නිෂ්පාදිතේ නැත්නම් භාණ්ඩයේ කොටසක් වෙලා අමාරයි. එහෙනම් අදහසුත් මෙතනට ගන්න පුළුවන්. අදහස්. ඔයගේ තවත් තියෙනවනේ. 6 නිල්ලනේ. ඔය 6කට අපිට ලකුණු 3ක්ම ගන්න පුළුවන්. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 6 රෝමිලක්කා 1
විකුණුම් සංකල්පය සෙලින් කන්සෙප්ට් සහ අලෙවිකරණ සංකල්පය මාකටිං කන්සෙප්ට් අතර වෙනස්කම් පැහැදිලි කරන්න. කුවට විස්තර ගොඩට යන්නේ නැහැ. තාම කෙටියෙන්. මතකද මේක කීප සැරයක්ම විභාගයට ඇහුවා. ඕනෑම වෙනස්කම් තුනකට ලකුණු 3ක්. අද නම් 4ම අහන්න පුළුවන්. ඇත්තටම කොට්ලර්ගේ පොතේ The Principles of Marketing කියන පොතේ මේ සංකල්ප දෙකම අරගෙන විශ්ලේෂණය කළ වෙනස්කම් දක්වලා තියෙනවා. මේක විභාගයට නිතර ඇහුවා. ඉස්සරහට තහනයි. හේතුව තමයි පැරණි අලිවිකරණ දර්ශනයයි නූතන අලිවිකරණ දර්ශනය දෙකක් තියෙනවානේ. පැරණි දර්ශනය තමයි නිෂ්පාදකයා නැත්නම් නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත් අලිවිකරණ දර්ශනය. ඒ පැරණි දර්ශනයෙන් අලිවිකරණ සංකල්ප 3ක් එනවා. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය. නූතන දර්ශනය තමයි පාරිභෝගිකයා නැත්නම් ගනුදෙනුකරුවා කේන්ද්‍ර කොටගත් නැත්නම් මුල් කරගත් නැත්නම් අරමුණු කරගත් අලිවිකරණ දර්ශනය. කස්ටමර් නැත්නම් කන්සියුමර් ඔරියන්ටඩ් මාකටිං ෆිලොසොෆි. මේ නූතන දර්ශනය තුලින් අලෙවිකරණ සංකල්ප 4ක් ආවා. මතකයි අලෙවිකරණ සංකල්පය, ගනුදෙනුකරු සංකල්පය, සමාජීය සංකල්පය සහ ශාකල්‍යවාදී සංකල්පය. එහෙනම් පැරණි දර්ශනයේ අවසාන සංකල්පය විකුණුම් සංකල්පය. නූතන දර්ශනයේ පළවෙනි සංකල්පය අලෙවිකරණ සංකල්පය. එන මේ යුග දෙක යා කරන සංකල්ප දෙක නිසා විය යුතුයි පැහැදිලිවම මේකට නිතරම පේපර් එකේ බරක් තබන්න. පැහැදිලිනේ? කොට්ලර් පවා මේ වෙනස්කම යාගේ පොතේ හඳුන්වා දෙන්නේ ඒ නිසා තමයි. මතකද මුලින්ම විකුණුම් සංකල්පය කියන්නේ මොකද්ද? විකුණුම් සංකල්පයෙන් කියන්නේ ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීම තුළින් ඉහළ වෙළඳ පොළ කොටසක් දිනාගත හැකි බව. නැත්නම් ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම තුළින් ඉල්ලුම වර්ධනය කරගත හැකි බව. නැත්නම් ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම තුළින් විකුණුම් වර්ධනය කරගත හැකි බව. නිෂ්පාදිතයේ ගුණත්වය අඩු වුණත් කමන්නේ. ආකර්ශනීය ප්‍රවර්ධනයක් තුළින් ගනුදෙනුකරුවාගේ හිත වෙනස් කරලා ගනුදෙනුකරුවා අදාළ භාණ්ඩය කරා ආකර්ෂණය කරගන්න පුළුවන් බව තමයි ඔකෙන් එලි කරන්නේ. අලෙවිකරණ සංකල්පයට වෙනස් නේ. එතන කියන්නේ ආකර්ෂණය හරියන්නේ ප්‍රවර්ධනය හරියන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා නිවැරදිව හඳුනාගෙන ඒ අවශ්‍යතා සහ වුමනා ඉතා ඉහළින්ම තෘප්තිමත් කළ හැකි වන ආකාරයෙන් භාණ්ඩ සේවා සපයන්නේ. එහෙම වුණොත් පමණක් ඉල්ලුමක් නැත්නම් ඉහළ විකුණුම් ආදායමක් ලබාගත හැකි බව. පැහැදිලිනේ? එහෙනම් එතන බලන්නේ ගනුදෙනුකරුගේ වුමනාව මොකක්ද? ඒක තරඟකරුවන්ට සාපේක්ෂව ඊටාම ඉහළින්, ඒ කියන්නේ ඊටාම හොඳින් තෘප්තිමත් කරන ආකාරයෙන් භාණ්ඩ සේවා අපි සපයනවා. ඒ කියන්නේ භාණ්ඩේ ගුණත්වය, හැඩය, වර්ණය, ඇසුරුම, විලාසිතාව, මිල, බෙදහැරීමේ ක්‍රම, ප්‍රවර්ධන ක්‍රම සියල්ලම එකක් නෙවෙයි සියල්ලම සමෝදානිතයි. සියල්ලම ගනුදෙනුකරුවාගේ වුමනා තෘප්තිමත් වන ආකාරයට ක්‍රියාත්මක කිරීමෙන් තමයි විකුණුම් වැඩි කරගත හැක්කේ. වෙළඳ පොළ කොටස වර්ධනය කරගත හැකි කියන එක අවධාරණය කරන්න. ඒ නිසා නූතන දර්ශනයේ ආරම්භක සංකල්පය වන අලෙවිකරණ සංකල්පයෙන් හොඳ පණිවිඩයක් දෙනවා. කෙතරම් ස්තරම් භාණ්ඩයක් විදියට නිෂ්පාදකයා නිෂ්පාදනය කළත් ගනුදෙනුකරුගේ වුමනා තෘප්තිමත් කරන්න බැරි නම් ඒ භාණ්ඩය අසාර්ථකයි. ඒ භාණ්ඩේ ෆේල්. තේරුණාද? රයිට්. එතකොට මේකේ දෙනවනේ ඉඟි හතරම දීලා තියෙනවා. තුනකට ලකුණු දෙන්නේ. පළවෙනි එක තමයි ආරම්භය, ස්ටාර්ටින් පොයින්ට් එක. ස්ටාර්ටින් පොයින්ට් එක ගත්තොත් විකුණුම් සංකල්පය ආරම්භ වෙන්නේ කොතනින්ද? විකුණුම් සංකල්පය ආරම්භ වෙන්නේ කොතනින්ද? කම්මලෙන්. ඒක කියන්නේ from the factory. ඇයි? විකුණුම් සංකල්පයේදී ගනුදෙනුකරුගේ අවශ්‍යතා වුමනා හඳුනගන්නේ නැහැනේ. නිෂ්පාදකයා විසින් භාණ්ඩේ නිපදවලා පාරිභෝගිකයා ඉහළින්ම ආකර්ෂණය කරගත හැකි ප්‍රවර්ධන ක්‍රම හඳුන්වා දෙනවා. ඒ තුලින් විකුණු වැඩි කරගන්නවා. එහෙනම් වෙළඳ පොලෙන් ආරම්භ කරන්නේ නැහැ. වෙළඳ පොලෙන් ආරම්භ කරනවා නම් ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුන ගන්නවා. මේකේ කරන්නේ. ඒ නිසා මේකේ කරන්නේ කම්මලෙන් තමයි ආරම්භ කරන්නේ. නමුත් අලෙවිකරණ සංකල්පේ පැහැදිලිවම ආරම්භ වෙන්නේ කොහෙන්ද? වෙළඳ පොලෙන්. වෙළඳ පොලෙන්. හේතුව වෙළඳ පොළ පර්යේෂණ ක්‍රම. ඒ කියන්නේ සමීක්ෂණ, නිරීක්ෂණ, පරීක්ෂණ වැනි ක්‍රම මගින් ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුන ගන්නවා. එහෙනම් අලෙවිකරණ සංකල්පයේ වැඩ පටන් ගන්න කොහෙන්ද? from the market. වෙළඳ පොලෙන්. නමුත් විකුණුම් සංකල්පේ වැඩ ආරම්භ කරන්නේ කොහෙන්ද? කම්මලෙන්. පැහැදිලිනේ? right. පළවෙනි එක කම්මලෙන් ආරම්භ වෙයි.
කම්හලෙන් ආරම්භ වේ. අනික් පැත්තට වෙළඳ පොලෙන් ආරම්භ වේ. වෙළඳ පොලින් කොත් ඇති. නිතරම මේකෙදී වම් පැත්ත සම්පූර්ණ උත්තරයක් ලියන්න, දකුණු පැත්ත කෙටි කරලා ලියන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක කම්හලෙන් ආරම්භ වේ, අනිත් පැත්තට වෙළඳ පොලෙන් ආරම්භ වේ කියලා ලිව්වත් කමක් නැහැ. වෙළඳ පොලෙන් නැත්නම් වෙළඳ පොලෙන් ඒත් ඇති. පුළුවන් තරම් කෙටි කරලා ලියන්න. පැහැදිලිනේ? ඊළඟට අවධානය. ෆෝකස් එක. අවධානය. විකුණුම් සංකල්පයේදී අවධානය කරන්නේ භාණ්ඩය. නිෂ්පාදිතේ. මම නිෂ්පාදකයා. මම භාණ්ඩයක් නිෂ්පාදනය කළා. මගේ අවධානය තියෙන ඒක කොහොම හරි ඒක විකුණ ගන්න. මොකද මම ගනුදෙනුකරුගේ අවශ්‍යතා වුමනා ගැන හෙව්වේ නැහැ. පාරිභෝගිකයත් එක්ක සාකච්ඡා කළේ නැහැ. මම මගේ තනි මතයට මම හිතුවා මේ වගේ භාණ්ඩයක් හැදුවොත්, මේ වගේ හැඩයෙන්, මේ වගේ විලාසිතාව, මේ වගේ ඇසුරුමක්, මේ වගේ මිලක් සහිත භාණ්ඩයක් දුන්නොත් පාරිභෝගිකය පිළිගන්නවා. එහෙමනම් මගේ අවධානයේ භාණ්ඩය. මේ භාණ්ඩය කෙසේ හෝ සේල් කර ගැනීම, විකුණා ගැනීම. අවධානය භාණ්ඩය කෙරෙහි, පවතින භාණ්ඩය කෙරෙහි. නමුත් මෙතන අවධානය මොකක්ද? ඉලක්ක පාරිභෝගිකයාගේ වුමනාව. එහෙනම් ඉලක්ක පාරිභෝගිකයාගේ වුමනාවන් මොනවද කියන එක තමයි අවධානය කරන්නේ. ඒ වුමනා තෘප්තිමත් කරන්න මම විසින් කුමක් කෙසේ සම්පාදනය කළ යුතුද කියලා තීරණය කරන්න වෙනවා. එතන බලන්නේ වුමනා ඉහළින්ම තෘප්තිමත් කරන්න වුමනා හඳුනා ගැනීම. මෙතන බලන්නේ පවතින භාණ්ඩය කෙරෙහි. එහෙනම් දෙවෙනි එක තමයි අවධානය පවතින භාණ්ඩ කෙරෙහි. අවධානය පවතින භාණ්ඩ කෙරෙහිය. හරිනේ? අනිත් පැත්ත දාන්න පුළුවන් ඉලක්ක කියලා දාමු. ඉලක්ක හැමෝගෙම නෙවෙයිනේ. ඉලක්ක පාරිභෝගික යෝගන එකට සම්පූර්ණ ලියමුකෝ. ඉලක්ක පාරිභෝගික වුමනා. කෙරෙහි. තුන්වෙනි එක උපක්‍රම. උපක්‍රම ස්ට්‍රැටජිස්. දැන් විකුණුම් සංකල්පයෙන් කියවෙන හෙළිදරව් කරන එකම උපක්‍රමය මොකද්ද? ප්‍රවර්ධනය. ආකර්ශනීය ප්‍රවර්ධනයක් තුළින් ගනුදෙනුකරුවා අපේ භාණ්ඩය කරා ගෙන්වාගත හැකි, භාණ්ඩය මිලදී ගැනීම දක්වා ආකර්ෂණය කරගත හැකි කියන මතයෙන් තියෙන උතන උපක්‍රමේ මොනවද? ප්‍රවර්ධනය. ප්‍රචාරණය තුළු ප්‍රවර්ධන ක්‍රම. නමුත් අලෙවිකරණ සංකල්පයේ උපක්‍රමය මොකද්ද? උපක්‍රමය මොකද්ද? ප්‍රවර්ධනය පමණක් නොවේ. ප්‍රවර්ධනය පමණක් නොවේ, සමෝදානිත අලෙවිකරණය. ඉන්ටග්‍රේටඩ් මාකටිං ප්‍රොසෙස් එක. ඉන්ටග්‍රේටඩ් මාකටිං ප්‍රොසෙස්. සමෝදානිත අලෙවිකරණ ක්‍රියාවලිය. ඒ කියන්නේ මොකද්ද? ඉලක්ක ගනුදෙනුකරුගේ වුමනා සපුරාලීමට හැකිවන පරිදි ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන හතරම නිෂ්පාදිතය, මිල කිරීම, ස්ථානය, ප්‍රවර්ධනය කිරීම කියන සාධක හතරම ප්‍රශස්ත ලෙස ගලපලා. ඒ කියන්නේ මේ සාධක හතර එකිනෙකට මැච් වෙනවා, එකිනෙකට ගැලපෙන්න ඕනේ. මතකයිනේ? ඒ අලෙවිකරණ සම්පාදයේ සියලු විචල්යන් ඉලක්ක ගනුදෙනුකරුගේ වුමනා තෘප්තිමත් කිරීම සඳහා මෙහෙයවීම නැත්තම් දියත් කිරීම. ඒක තමයි සමෝදානිත අලෙවිකරණය කියන්නේ. ඒකාබද්ධ කියන එක. තේරෙනවනේ? එහෙනම් මෙතන උපක්‍රම තමයි ප්‍රවර්ධනය තුළින් අලෙවිය ඉහළ දැමීම. මෙතන වෙන්නේ සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත එක්ක සමෝදානික දෙකම හරි අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය තුළින් පාරිභෝගික වුවමනා ඉටු කිරීම. තුන්වෙනි එක. හතරවෙනි එකත් ලියමුනේ. අවසාන ප්‍රතිඵලය. the end එක අවසානයේ
මොකක්ද අවසාන ප්‍රතිඵලය? මේකේ විකුණුම් ඉහළ දැමීම. දැන් ප්‍රවර්ධනයේ මේකේ මූලික අලෙවි කරන උපාය මාර්ගය. මූලික අලෙවි කරන උපාය මාර්ගයේ විකුණුම් සංකල්පයෙන් එළියට එන්නේ ප්‍රවර්ධනය කිරීම. එහෙනම් ප්‍රවර්ධනය තුලින් මොකද්ද කරන්නේ? විකුණුම් වැඩි කර ගැනීම. ප්‍රවර්ධනය තුලින් විකුණුම් වැඩි කරලා ලාභය ඉපීම තමයි අවසාන ප්‍රතිඵලය. අවසාන බලාපොරොත්තුව. විකුණුම් ඉහළ දමලා ලාභය ඉපීම. නමුත් අලෙවි කරන සංකල්පය මොකක්ද? ඒකේ විකුණුම් නෙවෙයි. පාරිභෝගික තෘප්තිය. පාරිභෝගික වුවමනා තෘප්තිමත් කිරීම තුලින් ලාභය. ලාභය අපේක්ෂා කරන්නෙම නැහැ. අපේක්ෂා කරන්නේ පාරිභෝගික වුවමනාව ඉහළින්ම තෘප්තිමත් කිරීම. තෘප්තිමත් කරාම මොකද? ලාභ පස්සෙන් ඔටෝමැටිකලි ගලාගෙන එනවා. ලාභය අංක 1 නෙවෙයි. අංක 1 වුවමනා තෘප්තිමත් කිරීම. තේරුණාද? මෙතන අංක 1 විකුණුම් වැඩි කරගෙන ඒ තුලින් ලාභ. මෙතන පාරිභෝගික වුවමනා තෘප්තිමත් කර ඒ තුලින් ලාභ. පැහැදිලිවම අන්ත දෙකක්. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් විකුණුම් වර්ධනය තුලින් ලාභ ඉපයීම. මෙතන පාරිභෝගික වුවමනා තෘප්තිමත් කිරීම තුලින් ලාභ ඉපයීම. ඔන්න වගේ වෙනස්කම් 4ක් තියෙනවා. 4න් ඕනම තුනකට ලකුණු 3ක් ලබා ගන්න පුළුවන්. මේක නිතරම අහනවා. ඉස්සරහටත් මේක විභාගෙදී ඔබට මුණ ගැහෙනවා කියන විශ්වාසයෙන් ඉන්න. ඒතරම් මේක විභාගෙදී අවධාරණය කරනවා. දැන් ඊට අමතරව අලුත් සංකල්ප තියෙනවානේ. අලෙවි කරන සංකල්පය, සාකල්‍යවාදී සංකල්පය. නැත්නම් විකුණුම් සංකල්පයයි සාකල්‍යවාදී සංකල්පය සංසන්දනය කරලා අහන්න පුළුවන්. නිතරම සාකල්‍යවාදී සංකල්පය තුල තියාගන්න. මේක ප්‍රශ්නේම අහන්න පුළුවන්. විකුණුම් සංකල්පය හා සාකල්‍යවාදී සංකල්පය අතර වෙනස්කම් කියලා. එහෙම ඇහුවොත් කොහොමද කියලා ඔබ ප්‍රශ්න නිර්මාණය කරන්න. මම කියන්නේ දැන් අපි කතා කරන සෑම ප්‍රශ්නයකින්ම වගේ නව ප්‍රශ්නයක් නිර්මාණය කරන්න වඩා හොඳයි කඩදාසියක ලියනව නම්. මොකද ලියන දේ මතක තියෙනවනේ. අපි මනසින් ලියනවට වඩා අතර භෞතිකව පෑනකින් කඩදාසියක් මත ලියන දේ අපිට මතකේ රැඳෙනවා. හීනෙන් පවපෙන අපි ලියන එකනේ. හිතපු එක නෙවෙයිනේ. තේරුණාද? මොකද්ද ප්‍රශ්නේ එතකොට? විකුණුම් සංකල්පයේ සහ සාකල්‍යවාදී අලෙවි කරන සංකල්පය අතර අසමානකම්. ඇහුවොත් මොකක්ද උත්තරේ? විකුණුම් අර වගේමයි තියෙන්නේ. මේ පොයින්ට් හතරෙම හිතන්නකෝ ඒක. ආරම්භයේ කොහෙද මේකමයි. මේ උත්තර හතරම මෙතනට එන්නේ. වෙනසක් නැහැ. ඕනෑම සංකල්පයක් එක්ක විකුණුම් සංකල්පය කම්පේර් කරුවොත් මතක තියාගන්න මේ උත්තර හතර එහෙම වෙනසක් නැහැ. ඕනෑම සංකල්පයක් සමග. මේ පැත්ත වෙනස් වෙනවා. එතකොට කම්මලෙන් ආරම්භ වෙයි. සාකල්‍යවාදී සංකල්පේ කොහෙන්ද ආරම්භ වෙන්නේ? සමාජයෙන්. මොකද ඒක සමස්ත සමාජ මතකනේ. සමස්ත සමාජය ගැනම අවධාරණය කරන සංකල්පය තමයි සාකල්‍යවාදී සංකල්පය. දැන් මේක පවා පාරිභෝගිකය විතරයි. ගනුදෙනු කරව ගැන විතරයිනේ. අර එකේ පාරිභෝගිකයා, සේවකයා, පොදුවේ සමාජය, ඒ වගේම ව්‍යාපාර ආයතන. හතර හැම පැත්තම හිතනවනේ. එහෙනම් ඒක ආරම්භ කරන්නේ සමස්ත සමාජය. නැත්නම් වෙළඳ පොළ හා සමාජයෙන් කරන වඩා හොඳ. වෙළඳ පොළ හා සමාජයෙන් තමයි ආරම්භ වෙන්නේ. පළවෙනි එක. දෙවෙනි එක අවධානය. පවතින භාණ්ඩ කරේ. අතන මොකද කියන්නේ? සියල්ලගේමනේ ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම වුමනා කරේ. අන්න වෙනස් වෙන්න ඕනේ. ඇල්මැති පාර්ශවයන් කියන්නේ සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සමාජය, ආයතන හැමෝම ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම වුමනා. මෙතන පාරිභෝගික වුමනා, අතන ඇල්මැති පාර්ශවයන්ගේ වුමනා. තුන්වෙනි එක. උපක්‍රම. මේක ප්‍රවර්ධනයේ තුලින් අලෙවිහිල දැමීම. මතකනේ ප්‍රවර්ධන වැඩි කරන්න කියලා කියන්නේ. ඒතර ඉල්ලුම වැඩි වෙනවා කියන එකනේ කියන්නේ. නමුත් මෙතන මොකක්ද? ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම වුමනා ඉටු කරන්න ඕනේ. ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම වුමනා ඉටු කරන්න කොහොමද? හතරක් තියෙන මතකද? ගනුදෙනුකරුවන් නම් සමුදානි තලවිකරණය. සේවකයන් නම් අභ්‍යන්තර අලෙවිකරණ ඉන්ටර්නල් මාකටිං. සමාජයේ නම් මොකද්ද? සම්බන්ධතා අලෙවිකරණය. රිලේෂන්ෂිප් මාකටිං. ඒ වගේම
ආයතනය නම් පර්ෆෝමන්ස් මාකටිං කාර්යඵල අලෙවිකරන මේ හතරම ලියන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ප්‍රවර්ධනය තුලින් අලෙවි හෙළි දැමීම, සමෝදානිත අලෙවිකරණය තුලින් පාරිභෝගික ඉෂ්ට කිරීම. නම් මෙතන ලියන්න ඕනේ සමෝදානිත අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය, සම්බන්ධතා අලෙවිකරණය සහ කාර්යඵල අලෙවිකරණය තුලින් ඇල්මැති පාර්ශ්වයන්ගේ වුමනා ඉෂ්ට කිරීම. පාරිභෝගික වුමනා නෙවෙයි ඇල්මැති පාර්ශ්වයන්ගේ වුමනා ඉෂ්ට කිරීම. ඔන්න වෙනස් වෙන විදිය. ඊළඟට අවසාන ප්‍රතිඵල විකුණුම් වර්ධනය තුලින් ලාභය පීම. මෙතන මොකක්ද? පාරිභෝගික වුමනා නෙවෙයි ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම වුමනාවන් තෘප්තිමත් කිරීම තුලින් ලාභය පීම. එච්චරයි. ඕනම දෙයක් එක ලියන්න පුළුවන් මේක මොඩල් එකක් කරගෙන. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නය. අද බොහෝමයක් නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරනුවේ නිශ්චිත සන්නමක් සහිතව. එවුනේ. සන්නමක් නැති බාන්න දැන් නැති තරම්. දැන් මෑතක් කරනකම සහල් වලට සන්නම් තිබුණේ නැහැ. හැම එකටම වගේ තියෙනවනේ. නේ ගැමි රස කියයි, නේ පැණි රස කියයි විවිධ සන්නම් තියෙනවනේ. සන්නමක් සහිතව නිෂ්පාදිතයක් වෙළඳපොළ ඉදිරිපත් කිරීමෙන් ව්‍යාපාරිකයාට සහ ගනුදෙනු දෙපැත්තටම අහනවා. ව්‍යාපාරිකයාට සහ ගනුදෙනුකරුට ව්‍යාපාරිකයට මෙන්ම ගනුදෙනුකරුට අත්වන වාසි වෙන වෙනම සඳහන් කරන්න. අවාසි නැහැනේ බොහෝලට මේකේ වාසි. එහෙනම් ව්‍යාපාරිකයට වාසි 3ක් ලිව්වොත් ලකුණු 1මාරක් ලැබෙනවා. මේක තනි ප්‍රශ්නයක්. ලකුණු 3ම ලැබෙනවා. අද නම් ලකුණු 4ක් නේ. ඒ කාලේ ලකුණු 3යිනේ. එහෙනම් ව්‍යාපාරිකයෙක් පැත්තට ඔබ වාසි 3ක් ලියන්න ඕනේ. ලකුණු භාග බෙන් 1මාරක් ගන්න. ගනුදෙනුකරුවගේ පැත්තට භාග බෙන් ලකුණු 1මාරක් ගන්න වෙන ඒත් වාසි 3ක් ලියන්න ඕනේ. මුලින්ම ව්‍යාපාරිකයට නිෂ්පාදකයට කියලා ගන්නත් පුළුවන් මේක නිෂ්පාදකයට. සන්නම් භාවිතා කිරීමෙන් නිෂ්පාදක ලැබෙන වාසි. පළවෙනි එක තමයි නිෂ්පාදිත වෙළඳපොළට පහසුවෙන් හඳුන්වා දිය හැක. හඳුන්වා දීම ලේසියිනේ. සන්නම් නැති වුණාම අර ගොඩක් අය ගෙනින භාණ්ඩය ටිකක් දුඹුරු පාට වගේ ඒක කනකොට පැන් රසයි, කන්න ඉස්සෙල්ලා ඇමුල් රසයි, විවිධ දේවල් කියන්න එපා. විවිධ දේ කියන්න ඕනේ. දැන් මේ මුකුත් නැකලිම සන්නමින්ම හඳුන්වා දෙන්න භාණ්ඩය. හරි ලේසි. ප්‍රචාරණය කරන්න හඳුන්වා දෙන්නනේ. දෙවෙනි එක තමයි සන්නම් පක්ෂපාතීත්වය ගොඩනගා ගත හැක. අවශ්‍යමයි. සන්නම් පක්ෂපාතීත්වය. මොකද්ද? බ්‍රෑන්ඩ් ලොයල්ටි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ බ්‍රෑන්ඩ් ලොයල්ටි. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයකට තියෙන සන්නමකට පාරිභෝගිකයා තුළ ඇතිවන කැමැත්ත නැත්නම් ලැබියාව නැත්නම් උද්දීපනය. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. දැන් ඔබත් මමත් දන්නවා සමහර භාණ්ඩවල සමහර සන්නම් වලට අපි කැමති නැහැ. දැන් සමහර ඔබත් මමත් කැමති අපි හිතමු X කියන පත්තරේට කැමති. පත්තරයක් අරන් කියවනදුත් අපි ගන්න X. නමුත් සමහර X ට කැමති නැහැ Y. ඒක තමයි සන්නම් පක්ෂපාතීත්වය කියන්නේ. ඊළඟට අයිස්ක්‍රීම් ගන්න ගත්තොත් මමයි ඔයාලා අපි තුමු 5 දෙනෙක් විතර මාත් එක්ක එකගයි හොඳම අයිස්ක්‍රීම් ලිපට් හවුස්. නමුත් වැඩි දෙනෙක් කියනවා නෑ හොඳම අයිස්ක්‍රීම් කාගලිස් මැජික්. තවත් අය කියනවා හොඳම අයිස්ක්‍රීම් ඇලරික්ස්. නේ? තවත් අය කියනවා හොඳම අයිස්ක්‍රීම් ග්‍රුන්ඩික්ස්. නේ? එකිනෙකාගේ මතනේ එකිනෙකාගේ කැමැත්ත. කොහොම වුණත් ඒ කිසියම් සන්නමකට පාරිභෝගිකයා තුළ කැමැත්තක් ඇති වෙනවා යනු ඒ පාරිභෝගිකයා ඒ භාණ්ඩ වටේ තමයි කරකැවෙන්නේ. භාණ්ඩ අත්තර යන්නේ නේ. ඒ කියන්නේ ඒ නිසාම ඒ කැමැත්ත නිසාම ඒ භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. වෙළඳපොළ කොටසක් අනිවාර්යයෙන්ම පවතිනවා. නැත්තරම නැති වෙන්නේ නැහැ කවදාකවත්. ඒ නිසා සන්නම් පක්ෂපාතීත්වය ගොඩනගා ගන්න මොකක්ද තියෙනවද? සන්නමක් තියෙන්නේ. සන්නම නොතිබුණා නම් මොකද වෙන්නේ? අපි මේ භාණ්ඩ දන්නේ. භාණ්ඩ බයි chance අපි අරන් පාවිච්චි කළා. ඊට පස්සේ අපිට මතක නැහැ. වෙළඳපොළෙන් ගිහලා අහන්නත් තේරෙන්නේ නැහැ. ඇහුවොත් ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ අපි මොකද්ද කියලා මේ අහන්නේ. අර කළු පාට වගේ එක, කළු පාට නැහැ දුඹුරු පාට වගේ එක ගොඩක් දෙනා ගන්නවා. ඒක ගත්තට පස්සේ මේ නැත්නම් ඒක පරිභෝජනය කරන පස්සේ කිසිම හානියක් නැහැ. ગેස්ට්‍රයිටික් ගතියක් ඉන්නේ නැහැ. ඔහොම කියලා කොහොමද තෝරන්නේ බේරන්නේ? තේරෙනවද? ඒ නිසා සන්නම් පක්ෂපාතීත්වයක් ඇති වෙන්න අනිවාර්යයෙන්ම සන්නමක් තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි නෛතික ආරක්ෂාව ලබා ගත හැකි. සන්නමක් තිබේ. එහෙනම් ඒ සන්නම ශ්‍රී ලංකා ජාතික මොන දේපලද? බුද්ධිමය දේපල කාර්යාලය තුල ලියාපදිංචි කරවගත්තොත් කාටවත් අනුකරණය කරන්න බෑ. ඒ සන්නම කවුරු හරි අනුකරණය කරොත් අපිට නඩු පවරලා ඔහුට විරුද්ධව
ඔහුගෙන් කෝටි ගණන් අධිකරණයේ නියෝගයක් මගින් වන්දිය කරන්න පුළුවන් නෛතික ආරක්ෂාව. ඊළඟට මිල තරඟයට මුහුණ දීම. දැන් තරඟකාරී ව්‍යාපාර ලෝකයේ විශේෂම ගෝලීය තරඟකාරී ව්‍යාපාර ලෝකයේ මිල තරඟයන්නේ තියෙන්නේ. මිලෙන්නේ ඔක්කොම දේ කරන්නේ. දැන් අපි 5% ඩිස්කවුන්ට් එකක් දෙනකොට තව කෙනෙක් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපි දුම් සිල්ලර කඩේක ගහලා තියෙන ලොකුට අපි කියන්නේ පොල් ලකුරෙන් කියලා. සහල් තොග වශයෙන් මිලදී ගැනීමේදී අඩු මිලට සපයයි. ඒ කඩෙන් අපි සහල් ගන්නවා. සාමාන්‍ය අවට තියෙන අනෙකුත් සිල්ලර කඩවල සහල් විකිණීම අඩු වෙනවා. යම් සහල් වෙලෙන්දෙක් කිව්වොත් එහෙම සහල් සිල්ලරට මිලදී ගත්තද සහල් අර ඉස්සෙල්ලක තොග වශයෙන් මිලදී ගත්තම වට්ටම් ඉහළම වට්ටම්. එහෙනම් දානෝ සහල් සිල්ලරට මිලදී ගත්තද ඉහළම වට්ටම්. ඒතොර ඒ අනුව දැන් මිල පාවිච්චි කරලා අද ලොකු තරගයක් කරනවානේ. නේ මම මිල අඩු කරද්දී ඔයගොල්ලෝ තව අඩු කරනවා. එහෙමනේ. මේකෙදි මේ තරගෙට මුහුණ දෙන්න පුළුවන් සන්නමක් නිතුරා. සන්නමත් අවශ්‍යයිනේ. දැන් ඔබට වඩා මම මිල අඩු කරනවා නම් ඒ මිල අඩු කිරීම හඳුන්වා දෙන්නේ මොකක් කරාද? සන්නම ඔස්සේනේ. නැත්නම් මතක තියෙන්නේ නේ. සන්නම නැත්නම් මිල අඩු කිරීමත් ඵල රහිතයි. මිල අඩු කිරීමේ ඵල භුක්ති විඳීමට නම් නිෂ්පාදකයාට නැත්නම් ව්‍යාපාරිකයාට සන්නම අවශ්‍යයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගත හැකි වේ. සන්නමක් නොතිබුණා නම් ප්‍රචාරණය ඇතුළු ප්‍රවර්ධනය කියන්නේ භාණ්ඩ මිලදී ගන්න පෙළඹවීම පිණිස අනුගමනය කරන පෙළඹවීම උපාය මාර්ගත් අසාර්ථක වෙනවා. ඇයි හේතුව? මතකේ රඳින්නේ මොකක්ද ඉතින්? මතකේ තියාගන්න යමක් තියෙන්නේ පෙ. අපි තුන් ප්‍රවර්ධන උපාය මාර්ගේ පැහැදිලි. ඒගොල්ලෝ අපිට උපදෙස් අපේනවා, තොරතුරු සපේනවා, භාණ්ඩේ ගුණත්වය ගැන කියනවා. කෝ නමක් එතකොට? නමක් නැතුව කොහොම මතක තියෙන්නේ? ඒ නිසා සන්නම අවශ්‍යයි. බලන්න සෑම ප්‍රචාරණ දැන්වීමකම ටීවී එකේ වේවා, සමාජ ජාල ඔස්සේ වේවා, පුවත්පතක වේවා නිතරම සන්නම තමයි හයිලයිට් කරන්නේ. සන්නම තුලින් තමයි භාණ්ඩේ මිලදී ගැනීම පෙළඹවීම ඇති කරන්නේ. නැත්නම් භාණ්ඩේ මිලදී ගත යුතු කියලා අපිට හැඟීමක් ඇති වෙති වෙන්නේ සන්නම තිබෙනම විතරයි. එනම් ප්‍රචාරණයෙන් ඉල්ලුම වැඩි කර ගැනීමන අපේක්ෂා කරන්නේ. ඉල්ලුම වැඩි කර ගැනීමේ අපේක්ෂාව මල් පැල ගැන්වෙන්න නම් අනිවාර්යයෙන්ම සන්නම අවශ්‍යයි. එහෙනම් ප්‍රචාරණේ ඵලදායීතාවය වැඩි වෙන්නේ සන්නම නිසායි. ඊළඟට භාණ්ඩ පෙළක් නිෂ්පාදනයට හා සැපීමට උපකාරී වීම. ඔව්. එක්ක භාණ්ඩ පෙළක් නිපදවන්න, එක්ක වෙළඳපොළ සපයන්න සන්නම උපකාරී වෙනවා. දැන් මම මුලින්ම ඒ කියලා භාණ්ඩයක් ඒ කියලා සන්නමක් අපි ඒ කියලා සන්නමක් මම ප්‍රොමෝට් කරනවා. හරිද? ප්‍රොමෝට් කළාම මේකට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. මේ සන්නමට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. මේ සන්නමට බ්‍රෑන්ඩ් එකක් මේකට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. සමස්ත වෙළඳපොලෙන් භාග්‍යයට වැඩි සංඛ්‍යාවක් මේ වාහනේ මිලදී ගන්නවා. දැන් මේකට මුළු සමස්ත වෙළඳපොළම සමස්තයම කැමැත්තක් දක්වනවා. බැඳිලා ඉන්නේ. එහෙමනම් මම මේ ඔස්සේ මේ බ්‍රෑන්ඩ් එකෙන්ම ඒ කියන එකෙන්ම බී කියලා භාණ්ඩයක් හඳුන්වා දෙනවා. මොකද ඒකත් පිළිගන්නවා. දැන් මේකට තියෙන පිළිගැනීම නිසාම අපි වෙළඳපොළ තීරණය කරනවා මේකත් අර බ්‍රෑන්ඩ් එකම අපු එහෙනම් අහන්න දෙයක් නැහැ. ගන්නවා. එහෙනම් තව එකක් හඳුන්වා දෙනවා C කියලා. ඒකත් ගන්නවා. මේකත් හරියනවා. මේක තව එකක් D කියලා. ඒකත් හරියනවා. තව එකක් E කියලා. ඒකත් හරියනවා. ඔක තමයි ඇත්ත කතාව. තේරෙනවද? එක් භාණ්ඩයකට සන්නමක් යොදලා වෙළඳපොළට අලෙවි කරලා වෙළඳපොලේ පිළිගැනීමට සහ විශ්වාසය ඇති වෙලා ඉල්ලුම වර්ධනය වෙලා සමස්ත වෙළඳපොළම හෝ විශාල වෙළඳපොළ ප්‍රමාණයක් මිලදී ගන්න තත්ත්වයක් හදාගත්තොත් ඒ සන්නමම පාවිච්චි කරලා තව භාණ්ඩ පෙළක් හදන්න බැරිද? පෙළක් මාකට දෙන්න බැරිද? ලේසියෙන් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් තියෙන දන්නවනේ එලිෆන්ට් හවුස්. කොහොම මේකේ මොනවද නැත්තේ? මුලින්ම එලිෆන්ට් හවුස්ලා කියලා පාවිච්චි කරේ මොනවද? ඔරෙන්ජ් බාල්ලි, ක්‍රීම් සෝඩා වැනි බීම වර්ග කීපයක්නේ. ඒකට ලොකු පිළිගැනීමක් ආවනේ හොඳම බීම වර්ග කියලා.
විශ්වාසනීය බීම වර්ගයක්. ඒකට ગેස්ට්‍රයිටික් කියන්නේ නැහැ. අතුරු රෝගාබාධ ඇති වෙන්නේ නැහැ. තේරුණාද? බඩවැල් තුවාල වෙන්නේ නැහැ. එහෙම මත තිබුණානේ. ඒකත් එක්ක මොකද උනේ? ලේසියෙම ඊට පස්සේ එලිමන්ට් හවුස් ප්‍රොඩක්ට් අයිස්ක්‍රීම් කියයි, සොසේජස් කියයි, හැම්බේකන් කියයි, ලිංගුස් කියයි. තේරුණාද? විවිධ දේවල් හඳුන්වා දෙන්න පහසුනේ මොකද? අර බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එකෙන් බීම වර්ගයේ ඉතා ස්තරම් නිසා අනිකුත් භාණ්ඩත් ස්තරම් වෙන්නේ නැති. මුලින්ම සිංගර් මහාන මැසිම ලංකාවේ නම්බර් 1 අංක 1 මහාන මැසිම තත්ත්වයටපත් වුණානේ. ඒ තරම් ක්වොලිටි. ඒ සිංගර් මහාන මැසිමක් නම් බය නැතුව දෑවැතර දෙන්න පුළුවන්. දුව දික්කසා දෙලා ආපහු එන්නේ නැහැ. මොකද මේ මහාන මැසිම දීර්ඝ කාලීනව ප්‍රයෝජනවත් වෙනවා. ලේසියෙන් මේ දෝෂ සහගත තත්ත්වයන්ටපත් වෙන්නේ නැහැ. එහෙම විශ්වාසයක් තිබුණා. තේරුණාද? ඒ විශ්වාසය නිසා පසු කාලෙ මොකද උනේ? විදුලි උදුන්ද, රයිස් කුකර්ද, සීතකරණද, ඒ වගේම අවන්ද, තේරුණාද? විවිධ දේවල් ඒ හැම දෙයක්ම දුන්නේ මොකද්ද? සිංගර් නාමය යටතේ. එහෙනම් සිංගර් මහාන මැසිම සම්බන්ධයෙන් සිංගර් කියන සන්නම් නාමයට තිබිච්ච විශ්වාසය ගනුදෙනුකරුවෝ ඒ සිංගර් සමාගමේ සෙසු නිෂ්පාදිතයන්ටත් තබන්න පටන් ගත්තා. ඒකෙන් උනේ මොකද්ද? භාණ්ඩ පෙළක් මාකට් එකට හඳුන්වලා දෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ ප්‍රයෝජන කීපයක්ම ලැබෙනවා ව්‍යාපාරිකයන්ගේ පැත්තට සන්නම් කිරීම මගින්. ওই වගේම තමයි අපිටත් වාසි. මේ කාටද? පාරිභෝගිකයන්ට නැත්නම් ගනුදෙනුකරුවන්ට වාසි. පළවෙනි එක මොකද්ද? පහසුවෙන් තෝරා ගැනීමට හැකි. දැන් තෝරගන්න එකත් ප්‍රශ්නයක්නේ. වෙළඳ පොළට අපි ඇතුළු වුණාම වෙළඳ පොළේ යම් වෙළඳ සැලකට වෙළඳ ඒකකයකට ඇතුළු වුණාම සමජාතීය භාණ්ඩ 10 15 තියෙනවනේ. හැබැයි නිෂ්පාදකයා සහ බ්‍රෑන්ඩ් එක වෙනස්. ඒ කියන්නේ නිෂ්පාදකයෝ 10 දෙනෙක් භාණ්ඩ 10ක්. මොකක්ද තෝරගන්න? අන්න ඒකට සන්නම අවශ්‍යයි. අපි හඳුනගත්ත සන්නමක්. සන්නම් පක්ෂපාතීත්වයක් අපිට ඇති වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ සන්නමකට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම්, ලැබියාවක් ඇති වෙලා තියෙනවා නම් අපි ඒ භාණ්ඩම තෝරලා ගන්නවා. තෝරගැනීම ලේසි. සන්නම් නොතිබුණා නම් අපිට විකුණුම්කරු සමග අපිට සංවාදශීලී වෙන්න වෙනවා. එයාගේ සහාය ලබා ගන්න අපිට භාණ්ඩ තෝරන්න. දැන් අවශ්‍ය නැහැ. අපි දන්නවා මේක තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. අයිස්ක්‍රීම් නම් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හොඳයි. එලිෆන්ට් හවුස් හොඳයි තෝරගන්න. ඔයාලා නම් අපි තුමු මේ මොනවද කාග්ලිස් මැජික් හොඳයි. නැත්නම් තව කට්ටියක් නම් ඇලරික්ස් හොඳයි. ඒ සන්නම් පක්ෂපාතීත්ව නිසානේ තෝරගැනීම ලේසි. අනික පහසුවෙන් හඳුන ගන්න ලේසි. හඳුනා ගැනීම තෝරා ගැනීම දෙකක්නේ. අපිට වෙළඳ සැලකට ගිහිල්ලා අපි ඇස් කරකොල බලනවා වෙළඳ සැල පුරාමනේ. අන්න අපිට දකිනවා අන්න මේ තියෙන අපි හොයපු බ්‍රෑන්ඩ් එකේ මේ කෝඩිල බෝතලය, මේ තියෙන අපි හොයපු බ්‍රෑන්ඩ් එකේ අපි සපත්තු පොලිස් කරන පොලිස් ටින් එකක්. හරි ලේසියෙන් බලන්න හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තෝරා ගන්න පුළුවන්. ඊළඟට සන්නම පිළිබඳ ආකල්ප ප්‍රතිරූපයන් ගොඩනැගීම් පහසු වේ. දැන් සන්නමකට අප තුලත් හොඳ යහපත් ආකල්ප ගොඩනැගෙන්න ඕනේ. යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙන්න ඕනේ නේ. ඒ ගොඩනැගෙන්න නම් අනිවාර්යයෙන්ම සන්නමක් අවශ්‍යයි. භාණ්ඩයකට එකපාරට ආකල්ප ඇති වෙන්නේ නැහැ. භාණ්ඩයට අපට යහපත් සිතුවිලි බවා ගන්න බෑ. භාණ්ඩේ නමට, සන්නම් නාමයට, සන්නම් ලකුණටයි යහපත් ආකල්ප ගොඩනැගෙන්නේ. ඊළඟට භාණ්ඩේ ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ලබා දී හැකියි. සන්නම් නාමය හෝ සන්නම් ලකුණ තුලින් භාණ්ඩේ ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඒ නිසා මිලදී ගැනීමේ තීරණ ඉක්මන් කරන්න පුළුවන්. තවත් හිතෙන දෙයක් නැහැ. මේක තමයි බ්‍රෑන්ඩ් එක. ඇයි? ඒ සන්නම් නාමයෙන් පෙන්눔 කරන භාණ්ඩේ ගුණත්වයේ පිළිබඳ කිසියම් අදහසක්, අයිඩියා එකක් අපට දෙනවා. ඒ නිසා අපි මිලදී ගන්න ඉක්මන් වෙනවා. මිලදී ගැනීමේ තීන්දුව ඉක්මන් කරනවා. දැන් අපි ගත්තොත් අලිය ලකුණ ගිනි පෙට්ටිය. ඒකේ අර්ථයක් තියෙනවා නලිය ලකුණ ගන්න. එතන සන්නම් ලකුණ තමයි අලියා. හරිද? මොකක්ද ඒකට හේතුව? ඒ ගිනි කූරක් පත්තු කරාම අලිත් දුවනවා. මොකද අලිය බය ගින්දරටනේ. අලියා ඔය පිස්තෝල වලට T56ට අපි වගේ බය නැහැ. තේරෙනවද? මිනිස් සමුදාවකට බය නැහැ. අලිය බය ගින්දර වලට එයා බයයි. එහෙනම් අලියෙක් වුණත් බය කරන්න පුළුවන් මේ ගිනි කූරෙන්. ඒ කියන්නේ ගිනි කූරේ ප්‍රබලත්වයනේ පෙන්눔 කරන්නේ. අන්න තේරෙනවද? ප්‍රබලත්වය. ඒ කියන්නේ භාණ්ඩේ ගුණාත්මක භාවය තමයි හෙළිදරව් කරන්නේ. එහෙනම් ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් අපිට සන්නමෙන් ලබා ගන්න පුළුවන් නම් ඒක මොනතරම් වාසිද මිලදී ගැනීම තීරණය ගන්න. ඊළඟට එම සන්නම් සහිත භාණ්ඩයෙන් හැම විටම එකම ගුණය ප්‍රතිලාභ අංගෝපාංග ලැබෙන බව සහතික වීම. දැන් කිසියම් සන්නමක් අපි හඳුනගෙන සන්නමට කැමැත්තක් නැත්නම් සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කරගත්තොත් අපිට
එම සන්නම සහිත බහන්්ඩේ එම සන්නම සහිත බහන්ඩ ලක්ෂයක් ගත්තතේ හැම එකම හැම විටම එකම ගුණේ එකම ප්‍රතිලාභ එක මංගෝපාංග ලැබෙනෝ කියලා අපට විශ්වාසයක් තහවුරුවක් ගොඩනගා ගන්න පුළුවන්. නැත්නම් අපි සැකෙන්නේ ගන්න, අවිශ්වාසෙන්නේ ගන්න. තේරෙනවද? අපි කියන ආරයිට් ප්‍රශ්නේ ආයකද බ්‍රෑන්ඩ් එක බයිනතු ගන්න. තේරෙනවද? අපි ඕගොල්ලෝ මගෙන් ටෙලිෆෝන් කරලා දානවා අපිට මෙන්න මෙහෙම භාණ්ඩයක් ගන්න තියෙනවා. අපි මම අහනවා දැන් මොකක් අදහසක් නැහැ අදහසක් තියෙනවා අපි මේ බ්‍රෑන්ඩ් එක බැලුවා. ඒ බැලුවා B බ්‍රෑන්ඩ් එකත් බැලුවා. හැබැයි C බ්‍රෑන්ඩ් එක මේ ඒ ඔබ C බ්‍රෑන්ඩ් එක ගැන වර්ණාවක් කර කියන්න හදනකොට මගේ නෑ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ නෑ. ඔයාලට තීන්දුව හරි C බ්‍රෑන්ඩ් එක ගන්න. අන්න ඒ වගේ තේරෙනවද? මේ මිලදී ගැනීමට ගතවන අපේ කාලයත් ඉතිරි කරගන්න පුළුවන්කම ලැබෙනවා. සන්නම නිසා. තේරෙනවද? වගේ වාසි කීපයක්. තවත් වාසිය තියෙනවා මේකේ. මොනවද? අපි දැන් සන්නමක් කරේ විශ්වාසය තබල සන්නම් පක්ෂපාතීත්වයක් නිසා විශ්වාසය ඇති වෙලා අපි ඉක්මනින්ම තෝරලා මිලදී ගන්නවානේ. පරිභෝජනය කරම අපට හානියක් වුණොත් ඒ සන්නම සහිත බහන්ඩ තත්ත්වය බාල කරලා තිබුණොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් විරුද්ධ නඩු දාන්න. ඇයි අපි බ්‍රෑන්ඩ් එක කරේ විශ්වාසය තබල ගත්ත අපේ විශ්වාසය කඩ කරා. අපිට මේ වගේ සෞඛ්‍යමය හානියක් වුණා කියලා වන්දි ලබා ගන්න පුළුවන්. නෛතික ආරක්ෂාවක් තියෙනවා. පැහැදිලිනේ? ඒ වගේ කරුණු තුනකට ඒකෙත් ලකුණු එකමාරක් ලැබෙනවා. මුළු ලකුණු ඔක්කොම 3යි. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝමිලක්කන් 3 වෙනි ප්‍රශ්නේ බලමු. ඍජු අලෙවිකරණයෙන් ව්‍යාපාරිකයාට සහ ගනුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ වෙන වෙනම පැහැදිලි කරන්න. මතකනේ ඩිරෙක්ට් මාකටිං ඍජු අලෙවිකරණය අතරමැදියන් නැතිව. ඒකෙන් ව්‍යාපාරිකයටයි පාරිභෝගිකයවත් ගනුදෙනුකරුටයි දෙන්නටම වාසි. මුලින්ම ව්‍යාපාරිකයට. දැන් මතකයිනේ මේ කියන්නේ අතරමැදි උනේ. නියෝජිතයෝ තොගවලෙන්දෝ නැතුව කෙලින්ම නිෂ්පාදකයා විසින් ගනුදෙනුකරුව සමග සම්බන්ධතා තියා ගන්නවා. තොරතුරු හුමාරු කර ගන්නවා. ඇනවුම ලබා ගන්නවා. පේමන්ට් එක ඉෂ්ට කරව ගන්නවා. ගෙවීම ඉෂ්ට කරව ගන්නවා. භාණ්ඩ යවනවා. තමන්ගේම ප්‍රවාහන ජාලයක් මගින් නැත්නම් බෙදහැරීමේ නියෝජිතයෙක් සම්බන්ධ කරගන්න. එතනදී භාණ්ඩ බෙදහැරීමට පමණයි. එච්චරයි. වෙන මොකුත් සම්බන්ධයක් නැහැ. ඒක තමයි ඍජු අලෙවිකරණය කියන්නේ. මොනවද ව්‍යාපාරිකට වාසි? විශාල විකුණුම් සේවක පිරිසක් අවශ්‍ය වේද නොවේද? අවශ්‍ය වේනෙවෙන් නොවේ. අවශ්‍ය නැහැනේ. විශාල විකුණුම් සේවක පිරිසක් අවශ්‍ය නැහැ. ඇයි? සමහර මගේ මිත්‍රයෝ ඉන්නෝ ව්‍යාපාරිකෝ ඒගොල්ලෝ ගියාම ඒගොල්ලෝගේ සමහරට නිවසේ. ඒගොල්ලෝ ව්‍යාපාරික කාර්යාලයේ නැත්නම් මූලස්ථානයේ හෙඩ් ඔෆිස් එක තියෙන නිවසේ. ඒගොල්ලෝ කියනවා මම මෙන්න මේ පුටුවේ වාඩි වෙලා මේ ටෙලිෆෝන් එකෙන් තමයි ලංකාවම කරකවන්නේ. බොහොම ආඩම්බරෙන් කියනවා. මේ පුටුවේ වාඩිලා මේ ටෙලිෆෝන් එකෙන් තමයි ලංකාවම කරකවන්නේ. ටෙලිෆෝන් එකෙන්. සමහර අපේ මිත්‍රෝ කියනවා මම කොතනක හිටියත් මෙන්න මේ ෆෝන් එකෙන් තමයි මුළු මාකට් එක මගේ පැත්තට අසුරව ගන්න. හෑන්ඩ් ෆෝන් එක පෙන්නලා කියන්නේ. ඔක තමයි ඇත්ත කතාව. එහෙනම් ලොකු සේවක පිරිසක් අවශ්‍ය නැහැ. එතන විශාල පිරිවැයක් ඉතුරු වෙනවා. තමන්ගේ ලාභාන්තිකේ වැඩි වෙනවා. සේවක පිරිවැය අඩු වෙනවා කියන්නේ ලාභාන්තිකේ ඉහළ යනවා. දෙවෙනි එක තමයි විශාල වෙළඳශාලා ඉඩකඩ අවශ්‍ය නොවේ. දැන් භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න අලෙවි මධ්‍යස්ථාන අපි කියන්නේ ෂෝරූම් කියලා අවශ්‍ය නැහැ. විශාල ඉඩකඩක් අවශ්‍ය නැහැ. තේරුණාද? මොකද හේතුව තමන්ට නිවසේ දම්ම පුළුවන් වැඩේ කරන්න. එකම දේ සප්ලයි චේන් එකක් හදා ගන්නවා. තමන්ට අවශ්‍ය භාණ්ඩ සපයන සැපයුම් කරොත් එක්ක විස ගන්නවා. තමන් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් යම්කිසි කස්ටමර් කෙනෙකුට යවන්නකොත් කෙලින්ම යාට රිලීස් කරන්න කියලා. යවන්න කියලා එච්චරයි. මට තියෙන ඕඩර් එක ගත්තා අතන්ට ඕඩර් දුන්නා යවපන් කියලා. තේරුණාද? ඒ නිසා විශාල ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩනැගිලි නැගබඩ අපහසුකම් අවශ්‍ය නැහැ. ඒවා මේන්ටේන් කරන්න ඕනේ. ඊළඟට ගනුදෙනුකරුට වුමනා අන්දමට සැපීම කළ හැකි වීම. ගනුදෙනුකරු ඔබ නම් මම නම් නිෂ්පාදකයා ඕගොල්ලෝ ඉල්ලන දේ ඉල්ලන ආකාරයට මට සපයන්න පුළුවන්. අතරමැදිව සම්බන්ධ කරගත්තා නම් අතරමැදිව වෙනස් කරනවා. ඔයාලගේ ඉල්ලන එක නෙවෙයි. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් එක තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමයට තමයි සපයන්නේ. මෙතන එහෙම නෙවෙයි නිෂ්පාදකයා මම මට කස්ටමර් වටින කෝටිය. මොකද අලෙවිකරණේ පියා මහාචාර්ය පිලිප් කොට්ලර් කියන්නේ කොහොමද? customer is the king of marketing. customer is the king of a businessman. එක්ක අලෙවිකරණේ නැත්තම් ගනුදු ව්‍යාපාරිකයෙක්ගේ රජු තමයි කවුද ගනුදෙනුකරුවා. එහෙමනම් ඒ කියන්නේ අපි ඔබට අවශ්‍ය දේවල් දෙන්න. අතරමැදි එක කරන්නේ මට කරන්න පුළුවන්. එහෙනම් ඍජු අලෙවිකරණයෙන් ගනුදෙනුකරුට වුමනා අන්දමට සැපීම කරන්න පුළුවන්.
ඊළඟට ගනුදෙනුකරුවන් සමග වඩා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න පුළුවන්. අතරමැදියෝ හිටියනම් ඒ සම්බන්ධතාවය උදුරා ගන්නවා අතරමැදියා. ගනුදෙනුකරුවා හෙවත් වෙළඳ පොලෙන් ව්‍යාපාරික හුදකලා වෙනවා. හුදකලා වෙනවා. සම්බන්ධයෙන් දැන් හුදකලා වෙන්නේ නැහැ. ඇයි දැන් කෙලින්ම නිෂ්පාදකයා පාරිභෝගිකයා අමතනවා. එයාලගේ වෙළඳ විමසීම් වලට පිළිතුරු සපයනවා. එයාලගේ ඇනවුම් බාර ගන්නවා, භාණ්ඩ යවනවා. ප්‍රශංසා කරලා ප්‍රතිචාරකුත් දක්වනවා. සම්බන්ධතා. ඊළඟට පිරිවැය අඩු කරගන්න පුළුවන්. කොහොමත් සේවක අඩු කරගත්ත කියන්නේ අනිවාර්යෙන් පිරිවැය අඩු වෙනවා, ලාභ වැඩි වෙනවා. එහෙනම් ලාභයත් වැඩි වෙනවා. මේ දෙක එකට ලියුවනම් තමයි මම වඩා කැමති. මොකද මේ එකම නෙන්නේ පිරිවැය අඩු වීමෙන් ලාභ ඉහළ යනවා. ඒක එකට ලියුවනම් වඩා හොඳයි. නිකන් ඒක නෝට් කරගන්නකො එකට එක් පිළිතුරක් ලියන විදිහට ලියන්නකො. එක් පිළිතුරක් කියලා මතක තියාගන්නකො. විභාගයේ දෙකකට ලකුණු දුන්නා. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ඍජුව ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙනද අතරමැදියෝ ඉන්නකොට අතරමැදිය තමයි ගනුදෙනුකරුවෝ තොරතුරු දන්නේ සහ දැනගන්නේ. අතරමැදිය දැනගෙන නිෂ්පාදකයට දෙන්නේ සමහර එක විකෘති කරලා. ඒක හිතාමතාමත් නොවේ බොහෝ වෙලාවටනේ. අර යතින් ඒක විකෘතිලා තමයි ලැබෙන්නේ. ඒතර ඇත්ත නෙවෙයි නිෂ්පාදකයට ලැබෙන්නේ. දැන් නිෂ්පාදකයම මේගොල්ලන්ගේ තොරතුරු ගන්න නිසා ගනුදෙනුකරුවන් පිළිබඳ හොඳ අවබෝධයක් වැටහීමක් ලබන්න පුළුවන්. ගනුදෙනුකරුගේ ආදායම් තත්ත්වය, පවුලේ සංඛ්‍යාව, පවුල් සංයුතිය, ඒගොල්ලන්ගේ ජීවන රටාව, ඒගොල්ලෝ ජීවත් වන ප්‍රදේශය, ඒගොල්ලෝ ඒක පවුලේ කරන පවුලේ එකිනෙකා නියැලෙන රැකියාවන් හෝ වෘත්තීන්, විශේෂයෙන්ම ගනුදෙනුකරුවගේ වෘත්තිය හෝ රැකියාවනේ අතිශය වැදගත්. අතිශය වැදගත්. අන්නේ තොරතුරු දැනගන්නවා කියන්නේ මම දන්නවා මගේ ඉලක්ක වෙළඳපොළ කොටසේ මෙන්න මේ වගේ පවුල් සංයුතිය, මේ වගේ වෘත්තීන් වල නියුක්ත අය, මේ වගේ රැකියා කරන අය, මේ වගේ උගත් අය, මේ වගේ ඉහළ ජීවන රටාවක් ගත කරන අය, මේ වගේ පහත් ජීවන රටාවක් ගත කරන අය අපි වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මොකද ඒ අවබෝධය අවශ්‍යයි. මොකද මම අඩු ආදායම්ලාභී කෙනෙකුට මම ඔෆර් කරන්න ඕනේ සාමාන්‍ය මිල අඩු භාණ්ඩයක්. මිල වැඩි භාණ්ඩයක් දුන්නොත් ඒ මිනිස්සු කවදාකවත් මගේ කස්ටමර් කෙනෙක් කරගන්න බෑ. ඒ වගේම උගත් ගනුදෙනුකරුවන්ට මම සමහරට මගේ ටෙම්ප් එක වෙනස්. ඒ කියන්නේ මම ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන විදිය, තොරතුරු කියන විදිය වෙනස්. සමහරවිට මම ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ. ටිකක් ගැඹුරු උත්තර දෙනවා. උගත්කමින් අඩු නම් මම ඊට වෙනස්. සමහර සිංහලෙන් උත්තර දෙන්නේ. තොරතුරු බොහොම සරලව ලබා දෙන්නේ. ඒ අවශ්‍යයි. මොකද එතකොට තමයි මම මේ මුළු වෙළඳ පොළම මොනවද ස්පර්ශ කරන්නේ. මම මුළු මේ මුළු වෙළඳ පොළම මගේ කරගන්න පුළුවන් එතකොටයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවගේ තොරතුරු ඍජුව ලබා ගන්නවා. කියන්නේ ඍජුව නිවැරදිව ලබා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒක ඩිරෙක්ට් මාකටිං වලින් අපිට ලැබෙනවා. ඊළඟට අතරමැදියන් පිටු දකින්න පුළුවන්. මතුවට අතරමැදියන් මේ බෙදහැරීමේ දාමෙන් අපට අයින් කරලා බොහොම පහසුවෙන් ගනුදෙනුකරුවන් සමග ඉලක්ක වෙළඳපොළ සමග සම්බන්ධතා තියාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ වාසි 3කට ලකුණු භාගය බෙගෙන් එකමාරක් ලැබුණා. ඔය වගේම තමයි අපිටත් වාසීනි ගනුදෙනුකරුට. එකක් තමයි කාලය ඉතිරි වෙනවා. කාලය ඉතිරි වෙනවනේ. ඒ කියන්නේ අපිට වෙළඳ පොළට යන්න ඕනේ. අපේම වාහනයක් වුණත් අපේ වාහනේ පාරට ගන්න ඕනේ. තෙල් ගහ ගන්න ඕනේ, වීදමක් දරන්න ඕනේ, ආයාසයෙන් එලවන්න ඕනේ. වැස්ස දවසක එලවන්න අමාරු අපිට. තේරෙනවා වැස්ස නැතත් සමහර පාරවල පටුයි, වේගෙන් ධාවනය කරනවා වාහන. මෝටර් බයික් දෙපැත්තෙම ධාවනය කරනවා. අවදානමක් ගන්න ඕනේ. ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ගෙදර පුටුවේ වාඩිලා හෑන්ඩ් ෆෝන් එකෙන් අපිට පුළුවන් ඕඩර් කරන්න. කම්පියුටරෙන් අපිට පුළුවන් අන්තර්ජාලය ඕඩර් කරන්න. මේ අපේ කාලේ තුරු. කොහෙවත් දුවන්න ඕනේ නැහැ. මිලත් අඩුයි. අතරමැදියු නෑනේ. සාමාන්‍ය අපි වෙළඳ පොලෙන් රුපියල් 500ට මිලදී ගන්න භාණ්ඩයක් අපිට අන්තර්ජාලය ඔස්සේ ඔය eBay වගේ බෙදහැරීමේ අන්තර්ජාල බෙදහැරීමේ ආයතනයට සම්බන්ධ වෙලා ගත්තොත් රුපියල් 500 භාණ්ඩයක් රුපියල් 200ට ගෙන්න ගන්න පුළුවන්. රුපියල් 500 භාණ්ඩයක් රුපියල් 200ට ගෙන්න ගන්න පුළුවන්. මොකද අතරමැදි යන්නේ ගණන් උස්සන්නේ. ඒක මේකෙන් අයින් කරලා තියෙන්නේ. එහෙනම් අඩු මිලට ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ව්‍යාපාරිකයා සමග ඍජු සම්බන්ධතාවක් ඇති කරගන්න පුළුවන්. අපිටත් අවශ්‍යයිනේ. අපිත් කැමතිනේ අතරමැදි උත්ක සම්බන්ධතාවක් තියාගන්න. අපිටත් ඕනේ කෙලින්ම භාණ්ඩ නිෂ්පාදනය කරන්න හෝ
නැත්නම් භාණ්ඩ සැපයුම් කරනවා නම් සැපයුම් කරුවත්කමයි සම්බන්ධතා තියාගන්න. ඒ වාසිය මේක අපිටත් උදා වෙනවා. ඊළඟට අවශ්‍ය උපදෙස් සහ තොරතුරු ඍජුව ලබා ගත හැකි වීම. අපිට ඇතැම් භාණ්ඩ සම්බන්ධ උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේම තොරතුරු ලබා ගන්න ඕනේ. අපි කැමති අතරමැදියන්ගෙන් නෑ. අපිට ඕන කෙලින්ම ඔරිජිනල් ප්‍රොඩියුසර්ගෙන් නිෂ්පාදකයාගෙන් තමයි ලබා ගන්න ඕන වෙන්නේ. ඍජු අලෙවිකරණයේදී අපිට ඒ අවස්ථාවත් උදා වෙනවා. ඊළඟට කැටලොග් අන්තර්ජාල වෙබ් අඩවි හරහා වඩා හොඳ හා ඵලදායී භාණ්ඩ තෝරා ගන්න පුළුවන්. අපට නෙට් එකට ගියාම අදාළ ව්‍යාපාරිකයාගේ නැත්නම් නිෂ්පාදකයාගේ වෙබ්සයිට් එකට ඇතුළු වුණාම ඒගොල්ලෝගේ තියෙනවා කැටලොග් එක. කැටලොග් එක රීඩ් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ තොරතුරු පත්‍රිකා තියෙනවා. අපට ඒවා රීඩ් කරන්න පුළුවන්. ඒ භාණ්ඩ පරිභෝජනය කරලා ප්‍රතිඵල ලබලා ඇප්‍රීෂিয়েට් කරලා ප්‍රශංසා කරලා පාරිභෝගිකයෝ ලිපි ලේඛන තියෙනවා වෙබ්සයිට් එකේ. ඒවා කියවන්න පුළුවන්. ඒව කිරීමෙන් අපට ඵලදායී තෝරා ගැනීම කරන්න පුළුවන්. නැත්නම් නිවැරදි තෝරා ගැනීම කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට නවීන භාණ්ඩ වඩා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. නවීන භාණ්ඩ අපිට ඉක්මනින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. තේරෙනවද? ඒ වාසි තියෙනවා. එහෙනම් ලකුණු භාගයේ බැගින් කරුණු තුනකට ලකුණු එකමාරක් ලැබෙනවා. එහෙනම් ඍජු අලෙවිකරණේ ව්‍යාපාරිකයටත් වාසි ගෙන දෙනවා. අපිටත් වාසි ගෙන දෙනවාමයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝම ඉලක්කම් 4 පහත් සඳහන් ප්‍රචාරණ මාධ්‍යන්හි වාසි හා සීමාවන් සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්න. වාසි හා සීමාවන්. එතකොට අපිට දෙපැත්ත තීරු දෙකකට ලියන්න පුළුවන්. මේ පැත්තට වාසි, මේ පැත්තට සීමා. සීමා කියන වාසි. එක බැගින් ඕනේ සාමාන්‍යයෙන්. මේක මම හිතන්නේ මේක තව අවස්ථා දෙක තුනකදී මෙහුව ඉස්සරහට. හරිද? ඒ හැම අවස්ථාවකම අපේක්ෂා කළේ වාසි එකයි, සීමා නැත්නම් වාසි එකයි. වාසියකට ලකුණු භාගයයි, සීමායකට ලකුණු භාගය. මෙහෙම ලකුණු භාගය බෙගිල්ල වෙන්නේ. මේකට භාගයයි, මේකට භාගයයි. තමයි මේ ලකුණු එකල බාදලා තියෙන්නේ. නෑ මේක දෙකක් තියෙනවනේ. මේකේ රූපවාහිනී පුවත්පත් ප්‍රබලයිනේ. ඒකට ලකුණු එක බැගින් දීලා තියෙනවා. කහපිටු yellow pages සහ ගුවන්විදුලි තරම් ප්‍රබල නැහැ කියලා වෙන්නේ නැති. ඒකට අඩු පරදවීමක් කරලා ලකුණු කාල බැගින් තමයි දෙන්නේ. කියන්නේ මේකට කාලයි, මේකට කාලේ ලකුණු භාගය ඔක්කොම ලකුණු 3යි. අධ්‍යයවුවනම් මොකද වෙන්නේ? අධ්‍යයවුවන ලකුණු 4යි. කෙලින්ම කරුණු 4 තියෙනවා ලකුණු 4ක්ම ලැබෙනවා. අපි මුලින්ම බලමු එහෙනම්. මුලින්ම අහලා තියෙන රූපවාහිනී. ඊට පස්සේ පුවත්පත්. ඊට පස්සේ කහපිටු. කහපිටු කියන්නේ මොකද? yellow pages. කහපිටු කියන්නේ මුලින්ම නම් ගහුවා දැන් ගොඩක් කල් මේක ඇවිල්ලා 90 දශකයේ මේ කාලේ මුලින්ම ඒ කාලේ විභාගයටත් ඇහුවා. මෑතකදීම හඳුන්වා දීපු ලිඛිත සංනිධන මාධ්‍යම මොකක්ද කියලා කහපිටු කියන එක. මතකයිනේ? ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ දුරකථන නාමාවලිය සාමාන්‍ය වාර්ෂිකව අපට ලැබෙන එකක්. ඒ දුරකථන නාමාවලිය අගට යා කරලා තියෙන කහ පාට කඩදාසි වල ලා කාල පාට කඩදාසි වල තියෙනවා විවිධ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩා සේවා පිළිබඳ තොරතුරු ප්‍රචාරණ දැන්වීම. අපිට ඒක බලලා ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බරේ, ෆැක්ස් නම්බරේ අරන් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක අරගෙන පුළුවන් අපිට තොරතුරු හුමාරු කරලා කෙලින්ම අපිට ඩිරෙක්ට් මාකටිං එකක් හදාගන්න. ඍජු අලෙවිකරණ පාත් එකක් හදාගන්න තරම් තොරතුරු තියෙනවා. ඒක තමයි yellow pages කියන්නේ. දැන් ටිකක් මේක කියවන අඩුයි ඉතින් අන්තර්ජාලයේ ව්‍යාප්ත වුණාන් පස්සේ අන්තර්ජාලය ව්‍යාප්ත වෙන පෙර මේ yellow pages වලින් කතා කරන මමද වැඩ ගත්තා. මට රෝද පුටුවක් අපේ මියගිය දෙමව්පියන්ට පිණිස ප්‍රදානය කරන්න අවශ්‍ය වෙන රෝද පුටු දෙකක් අපි ඒ රෝද පුටු හැන මමත් මේ yellow pages එකෙන් විස්තර අරන් ඒ තැන් වලට කතා කරා. දැන් නම් ටිකක් මේක භාවිත වෙනව අඩුයි. සහ ගුවන්විදුලි. අපි මේක මේ විදිහට කරමු. මේ දැන් ලියන පැඩ් එක පැහැදිලි වෙන්න එපා. මම කෝර අපි පරීක්ෂකවරුන්ට සහ වරියන්ට අපේ උත්තර පැහැදිලි වෙන්න ඕනේ. නිර්වුල් වෙන්න ඕනේ. අපේ උත්තර වඩා විශ්වාසනීය පරිණත උත්තර වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අර සෙසු අය අතර මේ දරුවා දක්ෂයෙක්. මෙයා බොහොම මහන්සියෙන් වැඩ කරපු කෙනෙක්. මෙයාගේ වැඩ හරියම නීට්, මෙයාගේ වැඩ හරියම පිළිවෙලයි කියන ධනාත්මක මානසිකත්වය ඇතුල් වෙන්නේ එතකොටයි. තේරෙනවද? අපි එහෙම තමයි ලියන්නට ඕනේ. අපි මේක දාමු තීරු තුනකට නේ. 1 2 3 4 කියලා දැම්ම ඇතිනේ ඔව්. අපි උන්න දාමු. මෙතන දාමු මාධ්‍ය. මෙතන දාමු වාසි. මෙතන දාමු සීමා. හරිනේ.
රයිට්. එතකොට මුලින්ම අපිට තිබුණ රූපවාහිනියනේ. එක අංක එක දැම්මත් ඇති ලියුම වල හොඳයිනේ. රූපවාහිනිය. රූපවාහිනිය. මොනවද එක වාසියක්? මේක වාසි මොකක්ද? මේක ප්‍රදර්ශනාත්මකයි. ප්‍රදර්ශනාත්මකනේ. ඕනම් මියුරු සංගීත නාදයක් ඇහෙනවා, පින්තූර නාමු පේනවා, හඬ ඇහෙනවා නේ. මේ වෛවර්ණ වලින් එක එක අලංකාර දේ සිතුවම් පේනවා. ප්‍රදර්ශනාත්මකයි. එහෙනම් මේකේ වාසිය ඒකයි. ප්‍රදර්ශනාත්මක බව. ප්‍රදර්ශනාත්මක වීම එකක්. මේකත් ඇති තව එකක් ලියමුකෝ. තව එකක් මොකද්ද? මේකේ අපි කියන්නේ මොකද්ද? ශ්‍රාවකයෝද නැහැ නේද? ශ්‍රාවකයෝ නම් ඇහෙන අයනේ. ඒ කියන්නේ ගුවන්විදුලිය නම් ශ්‍රාවකයෝ. රූපවාහිනී නරඹන්න. නරඹන පිරිස වැඩිද අඩුද? වැඩි. එහෙනම් වැඩි පිරිසකට එකවර භාණ්ඩ සේවා පිළිබඳ තොරතුරු ගෙනියන්න පුළුවන්. අන්න ඒක ඊළඟ වාසිය. තේරුණාද? එහෙනම් නරඹන නරඹන පිරිස අධිකය. ඒකත් වාසියෙන් වැඩි පිරිස යන්න පුළුවන්. ඔය දෙක එකක් ලියවුවා ඇති. සීමාත්මනෝද? මේක එකක් තමයි පිරිවැය වැඩි නේ. දැන් පත්තර දැන්වීමකට වඩා රේඩියෝ එකේ දාන ඇඩ්වර්ටයිස්මන්ට් එකට වඩා මේකේ ගාස්තු වැඩි නේ. පිරිවැය වැඩි. පිරිවැය අධික වීම. තව එකක් මොකද්ද? වැඩේ රූපවාහිනියේ අපි කිසියම් දැන්වීමක් පළ කරොත් ඒක ඉක්මනින් අමතක වෙනවා. එහෙම කේස් එකක් තියෙනවා. මොකද ප්‍රදර්ශනාත්මකයි ඒක හරි. අපි තුමු ලස්සන ප්‍රචාර දැන්වීමක් හැදුවා. ඒකට ගත්තේ ලංකා අතිදක්ෂ නළු නිලියන්. ඊළඟ තරඟකරුවෙක් රූපවාහිනී ප්‍රචාර දැන්වීමක් හදනවා ලංකාවේ සහ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ සම්බන්ධ කරගෙන. අරක නළු නිලියෝනේ. මේකේ ක්‍රීඩකයෝ. ආකර්ෂණීය ලෙස. සමහරට මොකද වෙන්නේ? අපි ක්‍රීඩකයන්ට වැඩි නැඹුරුවක් දක්වන නිසා අර නළු නිලියන් හිටපු ඇඩ් එක අමතක වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. කෙටි කාලීනව මතක වෙනවා. කෙටි කාලීනව අමතක වීම. දිගු කලක් රැඳෙන්නේ. ඒකත් අවාසියක්. ඒකත් අවාසියක්. අපි හිතමු ඊළඟට දෙවැනි එක පුවත්පත් නේද තියෙන්නේ. ඔව්. පුවත්පත්නේ. පුවත්පත්. තුන්වෙනි කපිටුවා. දෙවැනි එක පුවත්පත්. පත්තරේ. ප්‍රධාන වාසිය මොකද්ද? රූපවාහිනිය ඒ වගේම ගුවන් විදුලිය ඒවත් එක බලද්දි මේකේ කොස්ට් එක තාම අඩුයි. පොඩි ඇඩ් එකක් නේ රුපියල් 500න් 800න් 1000කින් වගේ පුංචි ඇඩ් එකක් දාන්න පුළුවන් මරණ දැනීම සයිස් එකට. තේරෙනවද? ඒතර පිරිවැය අවම වේ. පිරිවැය අවම වේ. එක වාසියක් ඒ. ඔන්න එක කියලා දාමු මේකත් ඔන්න එක කියලා දාමු. 1 2 මේකත් 1 2 මේකත් 1 2 ආදි වශයෙන් දාමුකෝ. අංක කරන්න අවශ්‍ය නැහැ කම දැම්ම නම් ඇති. ඔය එකක් ලියුණා නම් ඇති. මම මේ වැඩි හොඳට මේ දෙකක් ලියනකොට. පත්තරේ එකක් තමයි පිරිවැය අඩුයි. අනිත් එක මොකද්ද? අනිත් එක තමයි මේක නම්‍යශීලී වීම. නම්‍යශීලීන් දැන් පත්‍රය අපි දුමු දැන් දිනපතා පත්‍රය කියනක දරුවනේ. මම සමුද පත්‍රයේ දාන ඇඩ් එක ඒ ඇඩ් එකම පොඩ්ඩක් වෙනස් කළේ අඟවරුත් දානවා. පාට වෙනස් කර දැම්ම ඊළඟ සැරේ. සමහරට ඒක අදහස් පව වෙනස් කරා. සමහර දවස් 5ක් නම් දවස් 5ට අදහස් 5ක් දානවා. පුළුවන් කරන්න. ඉරිදා පත්‍රේ නම් මාසෙට දවස් 4යි ඇවරේජ් එන්නේ. ඉරිදා 4ට අපි ඇඩ් එකම ඇඩ් එක ඩිසයින් කරනවා 4ක් විදියට. නම්‍යශීලී. නමුත් රූපවාහිනිය මොකද? ඒකට අමාරුයි. ඒක නම්‍යශීලී බව අඩු. එකම ඇඩ් එක තමයි යන්නේ. එකම ඇඩ් එක තමයි යන්නේ. ඒක කරන්න පුළුවන් ලොකු
වියදමක් දරන්න ගොඩක් වෙලාට ඒ නිසා නම්‍යශීලී බව අපි අඩුයි කියලා කියන්නේ. මේක වැඩි. එහෙනම් නම්‍යශීලී බව. නම්‍යශීලී බව ඉහළ වීම. ඉහළයි. ඔය වගේ මොකේ අවාසිත් තියෙනවා. අවාසිත් තියෙනවා. සීමාත් තියෙන මොනවද? ඒ තමයි දැන් ඔයගොල්ලෝ පත්‍ර බලනවද? පත්‍ර බලන අතුස්සනකුත් කීයක් අතුස්සයිද? එක්කෙනෙක්ව සමහර අතුස්සන්නේ. මම ඕක අපේ පන්ති කාමර දේශවලදී මම කියන දැන් පත්‍ර බලන එක තරම් ප්‍රයෝජනවත් නැහැ. මම උනත් පත්‍ර බලන්නේ නැහැ. පත්‍රයට අපිට පුළුවන් ෆෝන් එකෙන් අපිට බොහෝ දේ බලන්න පුළුවන් දැනගන්න පුළුවන් කියලා අපි මුලින්ම ළමයාව මොකද කරන්නේ? අපි කියන ගොනහට අන්දරෝ කියලා තේරෙනවා. ඒක කරනවා. මම කියන ඇත්තටම පත්‍රේ බලලා කි අතුස්සන බල එක්කෙනෙක් අතුස්සන්නේ. දැන් මම පරිසරෙත් හැදුවානේ. තේරෙනවද? ඉතින් මම හොඳ දේශනාවක් දෙනවා. පත්‍ර දැන් ඔයගොල්ලෝ පත්‍රේ බලනෝ නෙවෙයි. පත්‍රයක් අල්ලනවද? පත්‍රයක් ඇල්ලේ නැහැ කියන බලන්න. අඩුවනේ වැරදිලත් ඇල්ලෙනවද? එහෙම ඇල්ලෙන්නේ නැහනේ. එහෙනම් කියවන පිරිස අඩුයි දැන්. පත්‍ර දැනීම දාලා වැඩක් නැහැ. අපි ටියුෂන් පන්ති පවත්වන මුල් කාලේදී මට මතකයි මම ළඟ තාම තියෙනවා සිහිවටන වශයෙන් ඒවා පේපර් කඩින් කපාගෙන දිවයින ඉරිද පත්‍රය තමයි ජනප්‍රිය. මම දන්නේ මොකක් හරි හේතුව ඒ කාලේ සිසු පරපුර වැඩිපුරම කියවි දිවයින ඉරිද පත්‍රේ. ඒකේ මුල් පිටුව දෙක නම් ගාන වැඩි ටිකක් හතරවෙනි පිටුව ජනප්‍රියයි. අන්තිම පිටුව ජනප්‍රියයි. හතරව අන්තිම පිටුවේ දාන රුපියල් ඒ කාලේ රුපියල් 250යි 150 පිට ඇඩ් එකක් දාන්න. පන්ති පටන් ගන්න ඔච්චරයි ප්‍රචාරණය කරන්නේ. මේ අද වගේ ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරන්නේ. තේරෙනවද? හැබැයි ඒක පළදායක ළමයි කියවනවා. දැන් අද පත්‍රයේ දැන්වින් දෙවට වැඩක් නැහැ. කියවන්නේ ළමයට අනිවාර්යයෙන් මෙහෙම අපි දාන්න ඕනේ. මොකද YouTube වගේ මේ සමාජ ජාලයක දාන්න ඕනේ. නැත්නම් ඉන්ටර්නෙට් එකේ දාන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම රූපවාහිනිය දාන්න අඩුමතරමේ රූපවාහිනිය දාන්න ඕනේ. ඒ තත්ත්වයටපත් වෙලානේ. තේරෙනවද? ඒ නිසා මෙතන වැඩේ පිරිවැඩු වාසි හැබැයි කියවන්නේ. එහෙනම් තේරුමක් නැහැ නේ. එහෙනම් කියවන පිරිසනේ. කියවන පිරිස. කියවන පිරිස. ශ්‍රාවකයන් නෙවෙයි කියවන පිරිස. කියවන පිරිස අඩුයි. ඒ නිසා ලොකු මේ ප්‍රවර්ධන නැත්නම් ප්‍රචාරණ පළදාවක් ලබා ගන්න අමාරුයි. පරිවිඩ යන්නේ. කියවන පිරිස අඩුයි. අනිත් එක තමයි කියවන්න කැමති ඉන්නවා කියමුකෝ. පත්‍රේ හැම ප්‍රදේශෙම යන්නේ නැහැ. විශේෂයෙන් ගම් මට්ටමේ පත්‍රේ විකිනින්නෙම නැහැ නේ. පත්‍රේ යන්නේ නැහැ. සමහර පත්තර නියෝජිතයෝගේ වාහන ගමන් කරන මාර්ගය අවට කඩවලට යනවා. ඇතුළත තියෙනවා යන්නෙම නැහැ. ඇතුළත තව කොච්චර ගම්මාන තියෙනවද ඒවට යන්නේ නැහැ. තේරුණාද? අපි දාන්න ඕනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය නොවීම. ඒකත් සීමාවක්. ඒකත් සීමාවක්. ඒකත් සීමාවක්. අපිට පස්සේ ගමු තුන්වෙනි එක කහපිටු yellow pages. ඒකෙත් අපිට ලියන්න බලන් ගත්ත ගමු මොකද පිරිවැඩු. පිරිවැඩු. ඊළඟට අපි බලමු දෙවනි වාසිය තමයි මේක ලබා ගන්න ලේසි. දැන් ඔයාලා කියන්නේ දැන් ගොඩක් වෙලාවට ටීවී ඇඩ් එකක් දානකොට ඒ ටෙලිවිෂන් එක එක මාධ්‍යයෙන් වෙනස් වෙනවා. ටෙලිවිෂන් එක වැඩි පිරිසක් බලන වෙලාවල් තියෙනවනේ. දැන් ගොඩක් වෙලාවට අපි තුමු ජාතික රූපවාහිනියට පුරුදු වෙච්ච අය රාත්‍රී 8 ප්‍රවෘත්ති බලනවනේ. 8ට 10ක් 8ට 5ක් වෙද්දී රූපවාහිනිය ළඟට ලං වෙනවා. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ මේ සිරස රූපවාහිනියට පුරුදු වෙච්ච රෑ 10 නේ 10 එක්ක රෑ 4 එක්ක රෑ 10 ප්‍රවෘත්ති ලං වෙනකොට ඔන්න කිට්ටු වෙනවා ටීවී එක දාගෙන. ඒ වෙලාවට බලන පිරිස වැඩි. ගොඩක් අය බලන්නේ හැම ව්‍යාපාරිකම තරඟ කරනවා ඒ වෙලාව ඇඩ් එක දාගන්න. ඒ අන්තිම විනාඩි 5ට ප්‍රවෘත්ති වලට පෙර විනාඩි 5 තුල ඇඩ් එක ඔබ්බව ගන්න. නැත්නම් ප්‍රවෘත්ති වල මැද දෙනවනේ එක එක පුංචි විරාමෙට දාගන්න. ඉතින් 100,000 ගාන තරඟ කරනවනේ අවස්ථාව ලැබෙන්නේ එක්කෙනෙකුට දෙන්නට පමණයි. අපිට අවශ්‍ය වෙලාවටම මාධ්‍ය ලබා ගන්න අමාරුයි. තේරෙනවද? එහෙම එකක් තියෙනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක එහෙම ගැටලුවක් නෑ. මේකට ගොඩක් ඒ වගේ පොරකන්නේ තරම් කරන්නේ.
යම් පිරිසක් මේකට දාන්නේ. තේරෙනවද? ඒ නිසා මෙතන අපිට පහසුවෙන් මාධ්‍ය ලබා ගන්න පුළුවන්. ඒතකොට ලබා ගැනීම පහසු වීම. ලබා ගැනීම පහසු වේ. ඔය වගේ මොකද තියෙනවා සීමාවනුත් අවාසිත් තියෙනවා. පළවෙනි එක තමයි මේක අනම්‍යයි. අනම්‍ය වීම. නම්‍යශීලී නෑ. දැන් පත්තරේ පවා නම්‍යශීලීනේ. දැන් අපිට පත්තරය අපිට එක දිගට සයිස් දෙකක් ඇඩ් එක දාන්න ඕන කියලා. සති දෙකට එකම මොකක්ද ඒකට කියන්නේ මේ නිර්මාණය. ඒ කියන්නේ එකම දැන් අපි ඇඩ් එකක් හදන්නේ. තේරෙනවද? ඇඩ් එක ඩිසයින් කරන්නේ. ඒ ඇඩ් එක ඩිසයින් කරාම ඒ ඩිසයින් එකම නැත්නම් ආර්ට් වර්ක් එක වෙන වචනය. ආර්ට් වර්ක් එක එකම ආර්ට් වර්ක් එක පුළුවන් අපිට දවස් 14ට වෙනස් කරන්න. අද රතු පාට, හෙට නිල් පාට, අනිද්දා. ඒ වගේම එක එක දවස්වලට පුළුවන් එක එක උද්‍යෝගී පාට දාන්න, ස්ලෝගන්ස් දාන්න පුළුවන්. එතකොට දවස් 14ට යන්නේ එකම ඇඩ් එක උනාට 14 විදියකට. නම්‍යශීලීනේ. මේක බෑ කරන්න. මේක එක සැරයක් ඇඩ් එක බාර ගන්නවා, print කරනවා, පොත ඊට පස්සේ මේ දුරකථන ලාභීට බෙදා හරිනවා. එහෙම නෙවෙන්නේ. ආය වෙනස් කරන්න බෑනේ. ඒ නිසා යාවත් කාලින කරන්න බෑ. දැන් මේක යාවත් කාලින කරන්න පුළුවන් පත්තරේ. මේක බෑ. තේරුණාද? එහෙනම් මේක මෙහෙම ලිව්වත් හරි එහෙම නැත්නම් දාන්න පුළුවන් යාවත් කාලීන. යාවත් කාලීන කළ නොහැක. ඒක එක අවාසියක්. අනිත් එක තමයි කහපිටු තියෙන්නේ ටෙලිකොම් සමාගමේ ඩිරෙක්ටරි එකේ දුරකථන නාමාවලිය. දුරකථන නාමාවලිය ගන්නේ කවුද? ටෙලිකොම් සමාගමේ ස්ථානීය දුරකථන. ඒ කියන්නේ අපි ලෑන්ඩ් ෆෝන් කියන්නේ ස්ථානීය දුරකථන තියෙන අයට පමණ ලැබෙන්නේ. එරෙවෙන්නේ ඉන්නේ බොහොම සීමිත පිරිස. විශාල පිරිසකට ගම්වල හිතන්නකෝ ලෑන්ඩ් ෆෝන් එකක් ඇත්තෙම නෑනේ. දැන් තියෙන හෑන්ඩ් ෆෝන් නේ. එහෙනම් වැඩි දිනකට මේක යන්නේ නෑ නේ. එහෙමනම් දෙවෙනි එක ලියන්න පුළුවන් විශාල පාරිභෝගික පිරිසක් ආවරණය නොවේ. ආවරණය කරන්නත් බෑ. ඇයි ඉතින් ටෙලිෆෝන් හැමෝටම නෑනේ. එහෙනම් ඉතින් ටෙලිෆෝන් මුලින් බෙදා දෙන්න ඕන. කවුද ඒක කරන්නේ? ඒක කරන්න බෑනේ. ඒ නිසා විශාල පිරිසක් ආවරණය වෙන්නේ නෑ. ඊළඟට හතරවෙනි එක ගුවන්විදුලි. ගුවන් විදුලිය. ගුවන් විදුලිය. මේකෙත් පළවෙනි එක සාපේක්ෂව පිරිවැය අඩුයි. දැන් රූපවාහිනියත් එක බලද්දි ගොඩාක්ම මේකේ පිරිවැය අඩුයි. තේරෙනවද? පිරිවැය අඩුයි. දෙවනි මාසෙද මේකේ වැඩි වාර ගණනක් කරන්න පුළුවන්. දැන් යෙලෝ පේජස් එක වාරයයි. පත්තරෙත් අද දවසේ එක වරයි. මේකේ දවසේ අපි උදේ පාන්දරනේ. උදේ පාන්දර සමහර ගොඩක් ගෙවල් වල පිරිස් සජ්ජායන ශ්‍රවණය කරන දානවල උදේ පාන්දර දාන්න පුළුවන් ඇඩ් එකක් ඕන. පිරිස් සජ්ජායනට පස්සේ දාන්න පෙර හොඳ නෑනේ. පස්සේ. ඒ වගේම දිවා කාලේ ඔයගොල්ලෝ අපි දිවා ප්‍රවෘත්ති අහනවා. දිවා කාලේ එක සංගීතමය වැඩසටහන් තියෙන ඒ අස් දාන්න පුළුවන්. රාත්‍රී කාලේනේ. ඒ වගේ එහෙනම් වැඩි වාර ගණනක්. වැඩි වාර ගණනක් කළ හැකි වීම. මේවා පැකේජ්නේ තියෙන්නේ. දැන් අපි මාසයක් දානවා දිනපතා. හරිද? එතකොට අපි මාසෙකට ගත්තම සමහර දවසකට වාර දානවා 15ක් 20ක් විතර. හැබැයි සති දෙකකට ගත්තොත් වාර 7-8කට වහිනවා. සතියකට ගත්තොත් වාර 2-3කට වහිනවා. ඒ වගේ පැකේජ් ගන්න පුළුවන් අපට. වැඩි වාර ගණනක් යන්නේ. ඊළඟට සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් රූපවාහිනී යන්ත්‍රය නම් ටිකක් හරි බලනවා කියමුකෝ මොනවාරි ටෙලිග්‍රාම ගුවන් විදුලි දැන් අහන්නෙම නෑනේ. අපේ කාලේ අපි මොණ්ඩ තැන්න අපිට පුරුදු මොණ්ඩ තැන්න කියලා. තාමත් මොකද තාමත් යනවා ඒකනේ. ඒක දැන් ඕගොල්ලෝ අහන්නෙම දන්නෙත් නෑනේ. තේරෙනවද? රූපවාහිනිය අඩු ගන්න වැඩි හිටියෝ ටිකක් හරි බලනවා. පොඩි හිටියන් වන ඔබ රූපවාහිනිය බලන්නෙත් නෑ.
රේඩියෝ කහන්නේ නැහැ. ඇත්ත කතාව ඕකනේ. දැන් රේඩියෝ එකේ සමහර මකුල් දැල් බැඳලා නැද්ද? ටෙලිවිෂන් එකේ තියෙන තන අර ටීපෝ එකේ දූවිලි නැද්ද? ඕගොල්ලෝ අල්ලන්නේවත් නැහැ. ඇයි? අරක තියෙනවනේ. හෑන්ඩ් ෆෝන් එකේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. හෑන්ඩ් ෆෝන් ප්‍රවෘත්ති වල නම් ප්‍රවෘත්ති අහන්නත් පුළුවන්. මොකද අපි ප්‍රවෘත්ති අහන්න අපිට ඊට වඩා වැඩ තියෙනවනේ. අපි විෂය කරුණු හොයනවා. පළදායි වෙබ්සයිට් වල අපි ගිහලා සැරිසරනවා. නරකේ වෙන්නේ නෙවෙයි. අපි නරක ළමයිනේ අපි නෙවෙයි හොඳ ළමයි. හොඳ ළමයි ඔය නරක වෙබ්සයිට් වලට යන්නේ. තොරතුරු සෙවීමේ වෙබ්සයිට් වලට යනවා. ෂෙයා මාකට් එකේ වෙබ්සයිට් වලට යනවා. සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකට ගිහලා අධ්‍යයනය කරනවා. සෙන්ට්‍රල් බැංකේ අරමුණු කාර්යයන් උද්දමනය පාලනය කරන්න අනුගමනය කරන මෑත ක්‍රියාමාර්ග අපිට ඉකොන් වල ලියන්න වෙනවා. BS වල ලියන්න වෙනවනේ. ඔයගොල්ලෝ එහෙම ළමයි. ඒ නිසා ඔයගොල්ලෝ හැම දෙයක්ම කරන්නේ හෑන්ඩ් ෆෝන් එකට. මේවෙන් දැන් ඈත් වෙලා. මේ ශ්‍රාවක පිරිස අඩුයි. දැන් තරුණයෝ ශූන්‍යයි මේකේ. තරුණයෝ ශූන්‍යයි. තාමත් අර වයස්ගත අපේ ඉන්නේ අපි ගැන අප්පෝ කියලා ඒ අප්පෝල ටික දෙනෙක් ගොවියෝ ටික දෙනෙක් පොඩ්ඩක් ඔන්න මේ රේඩියෝ එකට හුම්කම් දෙනවා. ඒ නිසා මේකත් දැන් පළදායක නේ. ප්‍රචාරණය කරා. එහෙනම් ශ්‍රාවක පිරිස අවම වීම. ඒගොල්ලෝ ශ්‍රාවකයෝනේ. ශ්‍රාවක පිරිස අවම වීම. ශ්‍රාවක පිරිස අවම වීම. තව මොනවද? තව මේ රේඩියෝ එකත් සමහර රේඩියෝ නාලිකා රටම ආවරණය කරන්නේ නැහැ. දැන් රජ රට සේවයකෝම රජ රටට විතරයි. අනිත් ප්‍රදේශ වල නැහැ. තේරුණාද? දැන් අපි තුමු දකුණු සේවයකොත් එහෙම දකුණු පළාතට විතරයි. ඒ වගේ. තේරුණාද? එහෙනම් සමස්ත නෑ සෑම නාලිකාවක්ම සමහරව තියෙනවනේ සෑම නාලිකාවක්ම සමස්ත වෙළඳපොළ ආවරණය නොකරයි. ඔන්න වගේ සීමාවක් තියෙනවා. මෙන්න මේ වගේ වාසි එකයි සීමා එක හරිම සිම්පල් මුල් ලකුණු ගන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අද පාඩම් පරිච්ඡේදයත් අපි මෙතනින් අවසන් කරනවා. අද පාඩම් පරිච්ඡේදය අපි වැදගත්ම ප්‍රශ්න ගණනාවක් කතා කරා 2006 පැරණි නිර්දේශයට අදාළ නමුත් අනිවාර්යයෙන්ම යාවත් කාලීන වෙලා ඉදිරි විභාගවලට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වන විෂය ඒකක වලින් අහපු ප්‍රශ්න කීපයක් කතා කරා. අපි මේ ප්‍රශ්න වලට යොමු වන ආකාරය, ප්‍රශ්නේ තේරුම් ගන්න ආකාරය, පිළිතුරු ගොනු කරන ආකාරය විශේෂයෙන් කොපමණ ධාරිතාවකින් පිළිතුරු ලියනවද, කොච්චර අපිට ලකුණු ලබා ගන්න පුළුවන්ද කියලා හොඳ අවබෝධයක් ගත්තා. සහ අපි ඒ සමහර ප්‍රශ්න වලින් අපි විකල්ප ප්‍රශ්න ගැන හිතන්නත් මගේ පැහැදීමක් කළා. දැන් මම හිතනවා අලෙවිකරණය කියන ප්‍රධාන ඒකකයේ සම්බන්ධයෙන් විභාගයට ව්‍යුහගත අභ්‍යාස ලිවීමේ හුරුව 50%ක්ම දැන් මම හිතනවා ලැබිලා තියෙනවා. සමහර අය 100%ම අරගෙන තියෙන වාදයක් නැහැ. මොකද මීටරේ හොඳ නම් එක අවුරුද්දක ප්‍රශ්න කතා කරාම ඇති. ඒක අවුරුද්දක ප්‍රශ්න කතා කරාම ඒ ප්‍රශ්න වලට ප්‍රවේශ වන විදිය ලකුණු පිළිතුරු ලිවී යුතු ආකාරය ලකුණු ලැබෙන ආකාරය කියන මූලික කාරණා තුනා ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සාමාන්‍ය මධ්‍යස්ථ දැනුමක් තිබෙන අයට පවා 50%ක් අනිවාර්යයෙන්ම අවබෝධලා තියෙනවා. ඒට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. යම් අඩුවක් තිබේ නම් ඒ අඩුව අපට පුළුවන් ඊළඟ පාඩම් පරිච්ඡේදවලදී සපුරා ගන්න. මොකද හේතුව අපි තවත් විභාග ප්‍රශ්න ගණනාවක් ඉස්සර පරිච්ඡේද වගේ මේ වගේම කොහොමීටත් වඩා පුළුල් ලෙස විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන නිසා.